ඔව් හරි නේද පුතේ සුබ දවසක් වේවා අයබෝවන් අයබෝවන් සර් හරි අයබෝවන් සර් අනේ හැමෝටම ඇහෙනවා අපි සිකුරාදා උදේ පුංචි පාඩම් එකකයක් කළා සිකුරාදා උදේ කරපු පාඩම් එකකය මම ඔබේ මතකයට ගත්තොත් එහෙම නිකමට ලෝක මහා සංග්‍රහම ඇති වෙලා එහෙමත් නැත්නම් 20 වන සියවසේ මුල් භාගය තුල sannivedana විෂය සකස් වීම සඳහා අවශ්‍ය කරපු පසුබිම එහෙමත් නැත්නම් පදනම මූලික බෑග්ග්‍රවුන්ඩ් එක කොයි වගේද තිබුණේ කියන එක පැහැදිලි කරා. එතකොට ඇත්තට මේක තනි පාඩම් එකකයක් හැටියට කවුරු හරි ගන්නවා නම් ඒක තනි පාඩම් එකකයක් හැටියට අපිට ගන්න බෑ. ඒක ඒකාබද්ධ පාඩම් එකකයක්. ඒකාබද්ධ පාඩම් එකකයක් කියලා කිව්වේ ඒකේ අවශේෂ කාරණා ටික අපිට මේ ඉදිරි පාඩම් වලින් අනිවාර්යයෙන්ම මුණ ගැහෙනවා. අපි ඉදිරි පාඩම් මේකකවලට අවධානය යොමු කළ යුත්තේ කියන කාරණාත් එක්ක. දැන් කවුරු හරි තනියම ගත්තොත් එහෙම අර කියන පාඩම් මේකකය තුල එමත් නැත්තම් ඔය ගිය සතියේ කරපු පාඩම් මේකකය තුල කිසියම් sannivedanayට වැදගත් මොනවා හරි තියනවද කියලා කිව්වොත් අපිට එහෙම වෙන් කරලා ලොකුවට sannivedanayට වැදගත් ඒවා මොනවද කියලා වෙන් කරගන්න බැරි තරම් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි දුවේ පුතේ ඒකේ ඉදිරි පාඩම් මේකක එහෙමත් නැත්නම් ඒකට ඒකාබද්ධ වෙන අනෙකුත් කාරණා ටික හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට උනත් විභාගයකට පිළිතුරක් ලියනකොට යම් ආකාරයක ගැටලුවක් නොවි සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් දැන් අපි අද මාතෘකාව ගත්තාම කල්ලාරින්න දෙයක් නැහැ. අපේ කාලය යනවා කොහොමත්. ඒ කාලය යනකොට નિયમિત ස්ථාන වලට අපි පත් වෙන්න ඕනේ. එතකොට පුතේ දැන් අද මාතෘකාව තියෙන්නේ මෙන්න මේ sannivedanaya විෂයක් ලෙස එතන පොඩි අකුරකට වැරද්දක් තියෙනවා. sannivedanaya විෂයක් ලෙස සංවර්ධනය කරන ලද පුරෝගාමීන් කියන 27 වන පිටුව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන කාරණා ටික දැන් ඔයාලගේ ඔළුවට වැටිලා තියෙන්න ඕනේ. ඒ තමයි උදාහරණයක් හැටියට ගත්තාම ඔයාලගේ ඔළුව තුල තියෙන්න ඕනේ එකක් දෙවන ලෝක යුද්ධය පළවෙනි ලෝක යුද්ධය 20 වන සියවස වෙනකොට දියුණු කාර්මික විප්ලවයේ දියුණු සියලු තාක්ෂණය ජනතාවගේ පරිහරණය සඳහා යොදා ගන්න හම්බුනේ නැහැ. ඒවා පාලකයන් විසින් තමන්ගේ බලය වර්ධනය කරගන්න තමයි පාවිච්චි කරේ. ඒකේ අවසන් ඛේදවාචක උනේ ලෝකයේම යුද්ධයකට වෙලා ගන්නෙක්. ඒ යුද්ධයකට වෙලා ගත්ත එක අවසන් වෙන්නේ 1945 වගේ කාලෙදී. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිටුව ගන්නවා. නැවත ලෝක යුද්ධයක් ඇති නොවෙන්න වපසරිය හදා ගන්නවා. ජර්මනිය කියන රාජ්‍යයෙන් ඇමරිකාවට පලා ගිය කණ්ඩායම ඇමරිකාවට පලා ගියපු කණ්ඩායම එහි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔය අතර ජොන් රීඩ් සාමිවරයා මතක් කරලා දෙනවා අපිට ජනතාව වෙනුවෙන් යුද්ධය සඳහා පාවිච්චි කරපු ජනමාධ්‍ය ජනතාව වෙනුවෙන් පාවිච්චි කරපළා කියලා. එතකොට ජොන් රීඩ් සාමිවරයාගේ මේ කියමනත් එක්ක යුද්ධයෙන් වැටිච්ච පහළට වැටිච්ච ආර්ථිකයත් එක්ක යලි ලෝකේ නගා සිටුවීමේ ලොකු එමත් අපි කියන වචනෙන් කිව්වොත් දැවැන්ත අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ අවශ්‍යතාවය සමකාලීන නැත්නම් කාලීන අවශ්‍යතාවයක්. ඒ කාලීන අවශ්‍යතාවය තුළ ඇමරිකාවට ඒකරාශී වෙච්ච විද්වතුන්, ඒ විශ්වවිද්‍යාලවලට ඒකරාශී වෙච්ච විද්වතුන් කියනවා අපට පුළුවන් sannivedanaya කියන විෂය තුළ නැත්නම් එහෙම විෂයක් තිබුණේ නැහැ. sannivedanaya කියලා විෂයක් ගොඩනගවන්න. ඒ ගොඩනගලා ඒ විෂය හරහා සමස්ත සමාජය දැනුවත් කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ ඉදිරිපත් කරන මතයක්. මේ මතය ඉක්මනින් ප්‍රචලිත වෙනවා. අද අපිට තියෙන එතනින් එහාට යන්න. දැන් ඔබ ඒතකොට කල්පනා කරන්න ඕනේ ඒ කියන්නේ 1939 ඉඳන් දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය තුල ඇතිවෙච්ච ඛේදවාචකය sannivedana විෂය නිර්මාණය වෙන්න පදනමක් සකස් කරා. ඒක තමයි මෙතන තියෙන භූමිකාව. ඒක දැන් අපි දන්නවා. පදනමක් සකස් කරයි කියන කාරණය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දෙවන ලෝක යුද්ධය හරහා ඇතිවෙච්ච ඛේදවාචකය නිසා ඇතිවෙච්ච අතුරු ප්‍රතිඵල තාක්ෂණයේ දියුණු වෙච්ච ඒවා යුද්ධයෙන් ලෝකේ විනාශ වෙච්ච එක ඊළඟට යුද්ධය අතුරු ප්‍රතිඵලයක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීම යුද්ධයෙන් පලා ගියපු
විද්වතුන් ටික ඇමරිකාව තුල ඉගෙනගෙන මේ පිළිබඳ අධ්‍යයනය කිරීම කාර්මික විප්ලවයෙන් දියුණු වෙච්ච දේවල් එහෙමත් නැත්නම් උපකරණ භාණ්ඩ මානව පරිහරණයට ලබා දෙන්නේ නැතුව ඒවා සම්පූර්ණයෙන්ම යුද්ධය සඳහා යොදා ගැනීමට එරෙහි වෙලා නැවත ඒවා මිනිසුන්ට යොදා ගන්න දෙන්න කියන කාරණා මෙන්න මේ කියන කාරණාත් එක්ක බලනකොට යුද්ධය ඉවර වෙනකොට සමස්ත මානව සංහතියම විනාශ වෙලා ආර්ථිකය විනාශ වෙලා භෞතික සම්පත් විනාශ වෙලා ඉන්නකොට ඇමරිකාව තුල හඬක් නගනවා අපට පුළුවන් යලි ලෝකය සංවර්ධන මාවතට රැගෙන එන්න කියන වචනය කියන්න ගන්නවා. ඉතින් ඔබට දැන් හොඳට පැහැදිලි ඔය කියන ක්‍රියාන්විතයත් එක්ක හරිද? ඔන්න මේකට මුල්ුණේ කවුද කියන එක පිළිබඳව උසස් පෙළ විෂය නිර්දේශයට හොයලා බලන්න අපට මාර්ගෝපදේශයක් දීලා තියෙනවා. උසස් පෙළ ඉගෙන ගන්න දුවල පුතාලා හැටියට අපි මේ වැඩේට මුල් වෙච්ච විද්වතුන් කවුද කියලා සාමාන්‍යයෙන් හොයලා බලනවා. එතකොට දුවේ පුතේ මේක අමුතු තත්වයක් නෙමෙයිනි. මේක අමුතු තත්වයක් නෙවෙයි කියලා කියන්නේ. ඔබ දන්නවා කිසියම් විෂයක් සංවර්ධනය වෙන්න දායක වෙන විද්වතුන් ඉන්නවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම මම දන්න ආකාරයට අපි කතා කරොත් නාට්‍ය හා රංග කලාව වගේ විෂයක් හදාරන දරුවෙක් ඒ විෂයේ සංවර්ධනය සඳහා දායකත්වයේ දක්වපු පුරෝගාමීන් ගැන ඉගෙන ගන්නේ නැද්ද? කතා කරන්න බලන්න මයික් එක ඔන් කරලා. ඉගෙන ගන්නවා සර්. ඉගෙන ගන්න. ඊළඟට ගත්තාම දේශපාලන විද්‍යාව වගේ විෂය ශාස්ත්‍රයක් ඉගෙන ගත්තොත් ඒ දරුවෝ ඉගෙන ගන්න නැද්ද දේශපාලන විද්‍යාව පිළිබඳව මුල් වෙච්ච විද්වතුන් පිළිබඳව හදාරන්න නැද්ද? ඉගෙන ගන්නවා සර්. ඉගෙන ගන්නවා. වෙනෝනේ නැහැ. සිංහල විෂය තුල ගත්තාම සිංහල විෂයේ පුරෝගාමී මෙහෙවරක් කරපු විද්වතුන් ගැන ඉගෙන ගන්න නැද්ද? ලේඛකයෝ, කලාකරුවෝ, ගායකයෝ, ගේපද රචකයෝ, නව කවි සංග්‍රහ ඉගෙන ගන්නවා. කෙටි කතා සංග්‍රහය කියලා ඉගෙන ගන්න ඒගොල්ලගේ දායකත්වය. ඊළඟට ගත්තාම පද්‍ය සංග්‍රහය ඉගෙන ගන්න දායකත්වය. පුරාතන ගද්‍ය සංග්‍රහයෙන් ඉගෙන ගන්න ඒ විද්වතුන්ගේ දායකත්වය. ඒ අතර තව ඔය නාට්‍ය වගේ సౌందర్యාත්මක එකක් ඇවිල්ලා නවකතාවක් ඇවිල්ලා ඒ අයගේ දායකත්වය ගැන ඉගෙන ගන්න. එතකොට ඔබට දැන් මේක මේ පැහැදිලි. එතකොට මේක කෙලින්ම අපට දීලා තියෙනවා. හරි. ඔයාලා ඉගෙන ගන්න. sannivedanaya විෂයක් ලෙස සංවර්ධනය කරන මේ ශායන්න පොඩි වැරද්දක් තියෙන එක හදාගන්න. විෂයක් ලෙස සංවර්ධනය කරන ලද පුරෝගාමීන් කවුද කියලා. අන්න දැන් ඔබට පැහැදිලි. හරි. එහෙමනම් දුවේ පුතේ දැන් හොඳ ආරම්භයකට අපි තියෙනවා. එතකොට අපිට කිසි ගැටලුවක් නැහැ. මේකෙදි ඔන්න දැන් ඔළුවට වෙන් කරගන්න විභාගයට යන ගමන් මාර්ගෙද ඔළුව වෙන් කරගන්න මේකෙදි බටහිර විද්වතුන් ඉන්නවා පෙරදිග විද්වතුන් ඉන්නවා බටහිර විද්වතුන් කියලා කියන්නේ අපි කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් ඇමරිකාව කේන්ද්‍රගත කරගෙන මේ විෂය සංවර්ධනය කරපු විද්වතුන් ඒගොල්ල බටහිර විද්වතුන් එතකොට දුවේ පුතේ මේ බටහිර විද්වතුන් ගැන ඇත්තටම අපිට 8 දෙනෙක් ගැන ඉගෙන ගන්න තියෙනවා එතකොට මේ අතිරික්ත 3 දෙනෙක් ඉන්නවා ඔළුවට ගන්න දැන් මේක අපි කියන්නේ ස්ට්‍රක්චර් එකක් ගොඩනගා ගන්නවා ප්‍රමුඛ 3 දෙනෙක් ඉන්නවා ඒ 3 දෙනා ප්‍රමුඛ වුණාට ඒ 3 දෙනා එච්චර අදාළ නැහැ ඒ 3 දෙනා නිකන් අර අපි බෝඩ් එකක් ගත්තොත් අනුශාසකත්වයේ වගේ තියලා ඒගොල්ල අතාරින්න පුළුවන් ඒගොල්ල ලොකු කාර්යභාරයක් කරලා නැහැ ඊළඟට ප්‍රමුඛ 8 දෙනෙක් ඉන්නවා ඒ ප්‍රමුඛ 8 දෙනා ගැන මම කියලා දෙනවා එතනින් පස්සේ ඒ ප්‍රමුඛ 8 දෙනාත් අපි අතාරිනවා කියලා කියන්නේ ප්‍රමුඛ 8 දෙනා ගැන ලොකුවට කතා කරන්නේ නැහැ ඊට පස්සේ අපි කතා කරන්නේ ලංකාවට මේ විෂය 1973 කියන අවුරුද්දේදී. ඒකේ පුරෝගාමී මෙහෙවරක් කරන්නේ එඩ්වින් ආරිදාස් මහත්මයා. මේ ලංකාවට මේ විෂය අරගෙන ආවට පස්සේ මෙන්න ලංකාවේ මේ විෂය සංවර්ධනය කරන්න Tamanට හැකි පමණින් Tamanගේ ඥාණය ලබා දෙනවා. ඒ අතර ඉන්න කලාකරුවෝ, ඒ අතර ඉන්න ගායකයෝ, ඒ අතර ඉන්න නවකතාකරුවෝ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු. මේ අය මේ විෂය සංවර්ධනය කරන්න දායකත්වය දෙනවා. ඉතින් අපිට මෙයාලා ගැන ඉගෙන ගන්න ඕන. අපි අද ඉගෙන ගන්නේ මෙන්න මේ යුරෝපයේ එහෙමත් නැත්නම් අපි කතා කරන ඇමරික එක්සත් ජනපදය තුළ මේ විෂය සංවර්ධනය සඳහා දායකත්වය දක්වපු පුද්ගලයෝ. හරි. දුවේ පුතේ මම මෙතනදී ඔන්න හැමෝටම පොඩි වචනයක් කියලා දෙනවා. ඒ වචනය තමයි sannivedanaya විෂයක් හැටියට සංවර්ධනය කරන්න දායක වෙච්ච විද්වතුන්ගෙන් කිසිම කෙනෙක් sannivedanaya විෂයක් හැටියට
සංවර්ධනය කරන්න දායක වෙච්ච විද්වතුන්ගේ කිසිම කෙනෙක් ඒ කියලා කියන්නේ මේ ඊට කලින් sannivedana ඉගෙනගෙන නැහැ. එහෙම නිකන් කිව්වොත් ඔබට විමතියකටත්පත් වෙයි. හරිද? ඊට කලින් sannivedana ඉගෙනගෙන නැහැ. එතකොට මේක අමුතු කතාවක්. හරිද? ඒක නිකන් හොඳට තේරුම් ගන්න sannivedana විෂයක් හැටියට සංවර්ධනය කරන්න දායක වෙච්ච විද්වතුන් ඊට කලින් sannivedana ඉගෙනගෙන නැහැ. දැන් අපි හොඳට කල්පනා කරමු මොකද්ද මේ වචනය කියන කාරණේ. මම මෙහෙම කිව්වොත් එහෙම බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලින් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලින් ඉන්දියාව තුල බෞද්ධයෝ හිටියද? නෑ සර්. නැහැනේ. හිටියේ නැහැනේ. ඊට කලින් බෞද්ධයෝ හිටියේ නැහැනේ. බුදුහාමුදුරනේ ටික සසුන් කෙත අස්වද්දගෙන ආවේ. එයා කිසියම් දෙයක් අවබෝධ කරගන්නවා. ඊට පස්සේ දැන් ඔයාලා බෞද්ධ ශිෂ්ටාචාරය වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නකොට ඔයාලා දන්නවා. ඊට පස්සේ කෙලින්ම සම්බන්ධ කරගන්නවා කී දෙනෙක්ද? දුෂ්කර ක්‍රියාව ඉවර වෙලා බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඊළඟට කී දෙනෙක්ද ග්‍රහණයට ගන්නෙ? අල්ලගන්නේ? 5 දෙනෙක්. 5 දෙනෙක් අල්ලගන්න. 5 දෙනෙක් අල්ලගන්න. ඊට පස්සේ පස්වග මහණුන් දැන් ඔක්කොම 6 දෙනයි බුදුහාමුදුරුවොත් එක්ක. ඊට පස්සේ ආයි දැන් ටික පෝෂණය කර ගන්නවා. මට මතක හැටියට ඊට පස්සේ තව 30 දෙනෙක් එකතු කර ගන්නවා. හරි නේද මම හිතන්නේ? හරි. ටික ශාසනය එක්ක එකතු කරගෙන යනවා. බෞද්ධ කරගෙන යනවා. එතකොට ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාව බෞද්ධ හිටියේ නැහැනේ. හරි? ලෝකේ බෞද්ධ හිටියෙත් නැහැ. එතකොට ඒ තමයි අංකුරය පැලවෙන. ඒ වගේ තමයි මේ sannivedana 1940 දශකයේ ආරම්භ කරන්න ඉස්සරලා මේ සම්බන්ධයෙන් මේකක් තිබුණේ නැහැ. හරි? එතන තමයි අපි දැන් මූලික භූමිකාව හොයාගෙන යන්නේ. උතේ ලෝකේ නැත්නම් ඇමරිකාව වගේ රටක ගත්තාම 1930 වගේ වෙනකොට sannivedana කියලා සබ්ජෙක්ට් එකක් නැත්නම් communication study කියලා වචනයක් තිබුණේ නැහැ. 1930 වගේ වෙනකොට communication study කියලා වචනයක් තිබුණේ නැහැ. එහෙමනම් දැන් එතකොට දුරකථනය, ගුවන් විදුලිය, සිනමාව එකතු වෙච්ච කොහාටද එකතු වෙන්නේ? අන්න ඔය කියන සොයා ගැනීම එකතු වෙන්න ගන්න එකතු වෙච්ච ඒවා සමාජයට එකතු වෙච්ච ඒවා ඒක රාශී වෙනවා මේ සමාජ විද්‍යාව තුළ, දේශපාලන විද්‍යාව තුළ, මනෝ විද්‍යාව තුළ. අපි නිකන් අයිකන් තුනක් අරගත්තොත් එහෙම ඔය සමාජයට අලුතින් එකතු වෙන දේවල් එකතු වෙන්න ගන්නවා මනෝ විද්‍යාව තුළ, දේශපාලන විද්‍යාව තුළ, සමාජ විද්‍යාව තුළ. ඔය කියන කාලය තුළ ඔය කියන සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, දේශපාලන විද්‍යාවේ අපි වචනෙට ගත්තොත් එහෙම බර දරපු විද්වතුන් 3 දෙනෙක් ඉඳලා තියෙනවා. හරි? ඒ කියන්නේ කාලීන වැඩක් නේ. දැන් රටක කාලීනව නායකයෙක් ඉන්නවා වගේ සමකාලීනව ඒ වෙනුවෙන් දායකත්වය දක්වපු 3 දෙනෙක් ඉන්නවා. දැන් හරියට ගත්තොත් කතෝලික ආගමේ මේ කාලය තුල ඉන්න පාප් වහන්සේ වගේ. ලංකාවේ නම් රංජිත් මැල්කම් පියතුමා වගේ. හරි? එතකොට බර ඇදපු 3 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ බර ඇදපු 3 දෙනා 1930 දී බර ඇදපු 3 දෙනා තමයි ඔය ස්ක්‍රීන් එකේ ඔබට පේන්නේ. නැත්නම් අපි කතා කරන 27 වෙනි පිටුවේ තියෙන්නේ. චාල්ස් හෝටන් කූල්. අපිට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නෑ සර්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? හරි. දැන් හරි නේද දරුවෝ? හරි දැන්. හරි. එතකොට ඔය ස්ක්‍රීන් එකේ ඉන්න චාල්ස් හෝටන් කූලි රැවුලව වගේ ඉන්න මහත්තයා. එතකොට එයා තමයි ඒ කාලය තුල අපි දන්න මේ සමාජ විද්‍යාවට අදාළව බරක් ඇදපු මහත්තයා. හරි? සමාජ විද්‍යාවට අදාළව බරක් ඇදපු මහත්තයා. එතකොට දැන් බලන්න එයාගේ කාලය ගත්තාම 1864 ඉඳන් 1929 වෙනකල් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒතර අර 30 කියන කාලයටත් අන්තිම කාලේ. එතකොට වෝල්ටර් ලිප්මන් කියන මහත්මයා
ඊළඟ දෙවෙනියට මැදින් ඉන්නවා. එතකොට වෝල්ටර් ලිප්මන් කියන මහත්මයා දැන් ගත්තාම අපි බලමු සමාජ විද්‍යා ශාස්ත්‍රයේ චාල්ස් හෝටන් කූල්. එතකොට ඔය එයාගේ ඡායාරූපයට උඩින් හරි යටින් හරි කොහේ හරි ලියා ගන්න සමාජ විද්‍යා ශාස්ත්‍රය. නැත්නම් මේවා නිකන් අර විභාගෙට ටච් වෙන්නේ නැහැනේ. සමාජ විද්‍යා ශාස්ත්‍රය. හරි. චාල්ස් හෝටන් කූල්. ඊළඟට මේ මැද ඉන්න මහත්තයා ගත්තාම වෝල්ටර් ලිප්මන් එයා දේශපාලන විද්‍යා ශාස්ත්‍රය. එයා දේශපාලන විද්‍යා ශාස්ත්‍රය. හරි. ඊළඟට ගත්තාම තුන්වෙනියට ඉන්න මහත්මයා ගත්තාම වෝල්ටර් ලිප්මන් මම වැරද්දුවා. දේශපාලන විද්‍යා ශාස්ත්‍රයේ ඉන්නේ මැද ඉන්න මහත්මයා වෝල්ටර් ලිප්මන්. තුන්වෙනියට ඉන්නේ අධ්‍යාපන හේවත් මනෝවිද්‍යා ශාස්ත්‍රයේ ජොන් ඩූවි කියන විද්වතා. මෙයා මනෝවිද්‍යාව නැත්නම් අධ්‍යාපන විද්‍යාව. මනෝ විද්‍යාව නැත්නම් අධ්‍යාපන විද්‍යාව කියන ශාස්ත්‍රය. හරි. එතකොට ඔය විද්වතුන් තුන්දෙනා දැන් ඔළුවට ගන්නවා. ඔය විද්වතුන් තුන්දෙනාට තමයි මේ sannivedanayට අදාළ දේවල් ඒක රාශී වෙන්න ගත්තේ. එතකොට sannivedanaya කියලා එකක් ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඔය එක එක දේවල් ඒගොල්ලෝ ළඟට එකතු වෙන්න ගන්නවා. උදාහරණයක් හැටියට ගත්තාම සිනමාව හරහා සමාජයට සිදුවන බලපෑම පිළිබඳව දේවල් ඕන් එකතු වෙලා යනවා. ඊට මොකක්ද අධ්‍යාපන විද්‍යාවට. එහෙමත් නැත්නම් සමාජ විද්‍යාවට. එහෙමත් නැත්නම් දේශපාලන විද්‍යාවට. ඉතින් ඒගොල්ලෝ බලන මේ දවසින් දවස අපේ විෂය ධාරාවට අලුත් ශාස්ත්‍රයන් එකතු වෙමින් යනවා. ඒගොල්ලෝ බැලුවා මේ ශාස්ත්‍ර එකතු වෙලා මේවත් එකතු කරගත්තොත් අපේ විෂයට තියෙන අනන්‍යතාවය හේවත් හැඩයක් නැති වෙලා යනවා. හරි? ඊට පස්සේ තුන්දෙනා තීරණයක් ගන්නවා. ඒ තුන්දෙනා තීරණයක් ගන්නවා. හරි අපූර්ව තීරණයක්. අපි යන්නේ තීරණය මොකද්ද කියලා දැන් බලමු. 1930 දශකය වන විට sannivedana යන ශාස්ත්‍රීය විෂයක් ලොව තුල පැවතුනේ නැහැ. අන්න බලන්න මම කියපු වචනේ sannivedana කියලා communication study කියලා ශාස්ත්‍රීය විෂයක් තිබිලා නැහැ. මුල් කාලයේ පැවති සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි විෂය ශාස්ත්‍ර තුල දියුණු වූ sannivedana විෂයට අදාළ කාරණා ගිහිල්ලා එකතු වෙනවා. ඒ කියන්නේ රූපවාහිනී යන්ත්‍රයට අදාළව ගොඩනැගෙන කතිකාවන්, සමාජ බලපෑම, චර්යාත්මක වෙනස්කම් ඕන් ගිහිල්ලා හිමීට එකතු වෙන සමාජ විද්‍යාවට. එහෙම නැත්නම් ඕන්න ගිහිල්ලා හිමීට එකතු වෙනවා අධ්‍යාපන විද්‍යාවට. හරි? එහෙම නැත්නම් ඔන්න හිමීට ගිහිල්ලා දේශපාලන විද්‍යාවට දැන් එකතු වෙනවා. හරියට නිකන් අර අපි කියන්නේ මේ කිසියම් දෙයකට අලුතින් ගිහිල්ලා එකතු වෙලා තියෙන හේතු වෙලා තියෙනවා. හරි? ඒගොල්ලන්ට දැන් ඒක බැහැර කරන්නත් බෑ. යන්න තැනකුත් නෑ. කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා. හරි? දැන් එතකොට අපි දන්නවා ඒ වෙනකොට ඒ විෂයන් තුන තුල හිටපු ප්‍රධානීන් හෙවත් විද්වතුන් තමයි අපි ඔය නම් කරලා තින්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමාජ විද්‍යා විෂය ශාස්ත්‍රයේ චාල්ස් හෝටන් කෝලි, ඊළඟට දේශපාලන විද්‍යා ශාස්ත්‍රයේ වෝල්ටර් ලිප්මන්, ජොන් ඩෝවි මනෝවිද්‍යා ශාස්ත්‍රයේ ඉන්නවා. එතකොට මේ අය ඇමරිකානු විශ්වවිද්‍යාලවල ඉඳන් සාකච්ඡා කරනවා. බලන්න මම ආයිත් කියනවා. සමාජ විද්‍යා ශාස්ත්‍රයේ චාල්ස් හෝටන් කෝලි, දේශපාලන විද්‍යා ශාස්ත්‍රයේ වෝල්ටර් ලිප්මන් සහ අධ්‍යාපන විද්‍යා ශාස්ත්‍රයේ ජොන් ඩූවි යන විද්වතුන් අදහස් සහ පර්යේෂණ අධ්‍යයනය විසින් sannivedanaya කියන විෂය අධ්‍යයන ශාස්ත්‍රය ශාස්ත්‍රීය විෂයක් ලෙස වර්තමාන තත්ත්වයට අවශ්‍ය කරන්න පදනම සකස් වුණා. ඇත්තටම උනේ මේ තුන්දෙනා කියනවා මේ අලුත් එකතුව අපට බාර ගන්න බෑ. මේකට අලුත් තත්ත්වයක් ගොඩ නැගෙන්න ඕනේ. මේකට අලුත් පදනමක් තියෙන්න ඕනේ. මේකට අලුත් නායකත්වයක් ගන්න ඕනේ. ඒ නිසා මේ කියන ඒවා ඒ අයගේ විශේෂ ශාස්ත්‍රයෙන් හිමීට ඒගොල්ල බැහැර කරනවා. අපි දැන් උදාහරණයක් අරගමු. දැන් ඒගොල්ලගේ විෂයට අලුතින් එකතු වෙච්ච කොටසක් තියෙනවා කියලා හිතමුකෝ. දැන් මේ වගේ මම නිකන් අඳින්නේ ලස්සනට. ඔය වගේ අලුතින් එකතු වෙච්ච කොටස් තියෙනවා. ඒගොල්ල කියනවා නෑ ඔය කියන කොටස් ඔයාලා බැහැර කරන්න, ඔය කියන කොටස් එක තැනකට බැහැර කරන්න. ඒගොල්ල බැහැර කරනවා. ඒවා බැහැර කරනකොට ඒ කියන කොටස් එක තැනකදී එකතු වෙනවා. ඒ කියන කොටස් එක තැනකදී එකතු වෙනවා. ඒකතු වෙන තැන දුවේ පුතේ ඒකතු වෙන තැන බාර ගන්නවා නායකත්වයේ ගන්නවා මහාචාර්ය විල්බර් ශ්‍රාම් කියන විද්වතා. එතකොට එයා කියන රයිට් ඔයාලා ඔය කියන කාරණා ටික මට බාර දෙන්නකෝ. එයා බාර ගන්නවා. දැන් අපි බලමු චාල්ස් කූලි සමාජ සංවිධානයේ 1909 කෘතියද වෝල්ටර් ලිප්මාන් ජනමතය කෘතිය 1922 දී ජොන් ඩෝවි ජනතාව හා උන්ගේ ගැටලු 1927 කෘතියද සම්පාදනය කරමින් දැක්වූ අදහස්
sannivedana ශේෂ්ත්‍රය වර්ධනය කරා ආරයි. ඒකේ දක්වපු අදහස් මේ කොහෙවත් නැහැ. ඒකේ මොන වගේ ඒවා දක්වන්නද කියලා ඔබ කල්පනා කරොත් ඒකේ දක්වන්නේ ඔවුන්ට අදාළ නොවන කාරණා ඔවුන් හිමීට බැහැර කරලා වෙනත් තැනකට ඒවා කේන්ද්‍රගත කරනවා. දැන් අපි බලමු. මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය sannivedanaya බව චාල්ස් කෝලි විග්‍රහ කරනවා. දැන් ඔබට මතකත් ඇති චාල්ස් හෝටන් කෝලි sannivedanayට අදාළ නිර්වචනයක් ඉදිරිපත් කරනවා. අන්න මම අර කිව්වා වගේ අර sannivedanaya ආරම්භ වෙනකොට කවුරුත් sannivedanaya හිටියේ නැහැ. ඒගොල්ලෝ හිටියේ වෙන වෙන විශේෂ ශාස්ත්‍රවල නියෝජනය කරලා. එතකොට සමාජ විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ හිටපු චාල්ස් හෝටන් කෝලිත් ඒකට ඉදිරිපත් කරන අර්ථකථනයක්. මොකද එයාලගේ විෂය ධාරාවට ඇවිල්ලා එකතු වෙච්ච නිසා. හරි. දැන් බලමු. මේ අතර විද්වත්තු තිදෙනාම පුද්ගලයාගේ හා සමාජ ජීවිතයේ වැදගත් මහා කේන්ද්‍රීය සාධකය sannivedanaya බව පෙන්වලා දුන්නා. ඒ තුන්දෙනාම පිළිගන්නවා මේ වැදගත් හා කේන්ද්‍රීය සාධකයේ බවට පත් වෙන්නේ sannivedanaya කියලා. right. දැන් අපි මෙතන ලියාගමු සටහන. ලියාගන්න මම කියනවා sannivedanaya ස්වාධීන විෂයක් ලෙස සංවර්ධනය වීම කියන කොටසෙන් තමයි පටන් ගන්න. ලියාගන්න. මෙයින් පසු මෙම දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය සහ ඇමරිකානු විද්වතුන් රැසක් sannivedanයෙන් සිදුවන සමාජ බලපෑම පිළිබඳව පර්යේෂණ සිදු කරන්නට විය. පර්යේෂණ සිද්ධ කරන්න උනා. අන්න දැන් අර ගිය සතියේ කතාන්දරයට පොඩ්ඩක් සමාන වෙනවා. දැන් ඊළඟට ලියා ගන්නවා. ඒ අතර දෙවන ලෝක යුද සමයේ වරහන් ඇතුලේ දාගන්න 1939 45 වරහන් වහනවා. ජර්මනියේ හිට්ලර් විසින් පළවා හරින ලද යුදෙව් ජාතීන් අතර සිටි
උගත් බුද්ධිමත් ජනතාව සහ උගත් බුද්ධිමත් ජනතාව සහ ආචාර්ය මහාචාර්යවරු ආචාර්ය මහාචාර්යවරු මෙම නව විෂය ශේෂ්ත්‍රය කෙරෙහි අවධානය යොමු කරන්නට විය. මෙම සංවර්ධනයේ නව විෂය කෙරෙහි අවධානය යොමු කරන්නට විය. විය ඒක පිළිගන්න විවිධ පර්යේෂණ සිදු කරන්නට විය. විවිධ පර්යේෂණ සිදු කරන්නට විය. ඒක පිළිගන්න යුද්ධයෙන් පසු මෙය ස්වාධීන විෂයක් ලෙස මෙය ස්වාධීන විෂයක් ලෙස සංවර්ධනය වීමට ප්‍රබල හේතුවක් විය. ප්‍රබල හේතුවක් විය. right. ඔන්න විෂය සංවර්ධනයට බලපාපු හේතුව ලෝකේ. එතකොට තාම විෂයක් ගැන කතා කරන්නේ නැහැ. පුතේ ඔන්න ඔකට මුල් වෙච්ච විද්වතුන් තමයි මෙන්න මේක අය. එතකොට මේක ඉස්සලම ඉගෙන ගන්න මොකටද කියලා මම පැහැදිලි කරන්න ඕනේ. ඉගෙන ගන්න මොකටද කියලා පැහැදිලි කරන්න ඕනේ. මේකකය තුල කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. උදාහරණයක් හැටියට sannivedanaය ස්වාධීන විෂයක් වීමට පෙර එය අයත් වෙලා තිබුණු විෂය ශේෂ්ත්‍ර තුන මොනවාද? දැන් අහපු ප්‍රශ්නයක්. ඒක කියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා මූලිකත්වය දක්වපු පුද්ගලයෝ කවුද? එතකොට තියෙනවා වෝල්ටර් ලිප්මන්, ජෝන් ඩෝවි සහ ඊළඟට ගත්තාම දැන් අපි දන්නවා මේ වෝල්ටර් ලිප්මන්, ජෝන් ඩෝවි සහ මනෝ විද්‍යා අධ්‍යයන ශාස්ත්‍රයේ හිටපු අපි ගන්නවා චාල්ස් හෝටන් කුල සමාජ විද්‍යා ශාස්ත්‍රයේ හිටපු. එතකොට ඔය තුන් දෙනා. එතකොට ඊළඟට බැරි වෙලාවත් විභාගයට ඇහුවොත් ඔය තුන් දෙනා වෙන වෙනම අයත් වෙන විශේෂ ශාස්ත්‍ර පිළිවෙලින් නම් කරන්න. අර දැන් චුට්ටක් වැඩේ කචල්. දැන් එකපාරට කියන්න පුළුවන් වෙනවද කියලා බලන්න. දැන් මයික් එක ඔන් කරගන්න ඕනේ නැහැ. Tamanට අන්තර්වර්තීව කියා ගන්න පුළුවන් වෙනවද කියලා බලන්න. ජෝන් ඩෝවි මොන ශාස්ත්‍රයේද කියලා. ඊළඟට වෝල්ටර් ලිප්මන් මොන ශාස්ත්‍රයේද කියලා. ඊළඟට ගත්තාම චාල්ස් හෝටන් කූලි මොන ශාස්ත්‍රයේද කියලා. අන්න ඕක විභාගෙදී ඉතින් තමන්ගේ දැනුම පරීක්ෂා කරන්න අහන්න බැරි කමක් නැහැ. අහන්න පුළුවන්. අහනවයි කියන එක වැරදක් නෙමෙයි. අහන්න පුළුවන්. හරි? එතකොට ඒක වෙන් කර ගන්න ඕනේ. හරි. ඒතර මම දැන් කිව්වේ sannivedanaya ස්වාධීන විෂයක් වීමට පෙර ඒක අයත් වෙලා තිබුණ විශේෂ ශාස්ත්‍ර තුනක් තිබුණාය. ඒවා මොනවාද? මම උන බෝඩ් එකේ ලියන්නම් ඔයාලට මේක එකනේ
බෝඩ් එකේ මේ ස්ට්‍රක්චර් එක ගහලා දෙන්නම්කෝ. මතක තියාගන්න ඕනේ ස්ට්‍රක්චර් එක. තාම sannivedanaya කියලා විෂයක් නැහැ. මේ විෂය ආරම්භ වෙන්න ඉස්සෙල්ලා ඒක විෂය ශේෂ්ත්‍ර 3ක තමයි ඇතුළත් වෙලා තිබුණේ. අපි මෙහාටම ගමුකෝ කමක් නැහැ. හරි. පේනවා. එතකොට විෂය ශේෂ්ත්‍ර 3ක එක ඇතුළත් වෙලා තිබුණේ. අපි ඒක දන්නව දැන්. ඒකේ පළවෙනියට කරන්න ඕනේ විෂය ශේෂ්ත්‍ර 3 නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. විෂය ශේෂ්ත්‍ර 3 නම් කරන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක තමයි මේ විෂය ශේෂ්ත්‍ර වල හිටපු පුද්ගලයන්ගේ නම් ටික පුළුවන්. තුන්වෙනි එක තමයි මේ විෂය ශේෂ්ත්‍ර වලට අදාළව ලියවිච්ච පොත් තුනක් තියෙන. ඒක ගැන දැනගන්න. හරි? එතකොට මේ කියන මෙතනම ප්‍රශ්න තුනක් තියෙනවා. එක විෂය ශේෂ්ත්‍ර 3 දෙක ඒවාට පුරෝගාමී දක්වපු පුද්ගලයන් ඒවාට ලියවිච්ච පොත් තුන. ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න එක පළවෙනියට මීඩියා වල ප්‍රශ්න. ඊළඟට වෙච්ච දේ තමයි මේ විෂය ශේෂ්ත්‍ර වලින් බැහැර කරන ලද ඒවා එක තැනකට එකතු වෙනවා. එතන බාර ගන්නවා විල්බර්ස්ට්‍රාම් කියන විද්වත් එතනින් බාර ගන්න. හරි? ඒ නිසා එයාට විරුදාවලියක් ලැබෙන මේ නූතන sannivedanaya ක්‍රියා හැටියට විරුදාවලිය ලබනවා. හරි. දැන් අපි බලමු. ඔය දැන් ඔබට ඉගෙන ගන්නකොට ඔබ කල්පනා කරන්න මේවා ඉගෙන ගන්න කොතනින් කොයි විදිහේ ප්‍රශ්න අහන්නද දන්නේ නැහැ කියලා. ඔය තමයි මම පෙන්නලා දෙන්නේ. හරි. එතකොට ඒකට තව උදව් උපකාර කරන සෙට් එකක්ම ඉන්නවා. හරි? ඒකට සෙට් එකක්ම ඉන්නවා. දැන් මේ ගත්තාම ඒ සෙට් එක තමයි මම ඔය කොටු කරලා පෙන්නන්නේ. පුතේ මේ අය නැවත මම ඔබට මතක් කරන මේ අය sannivedana ශේෂ්ත්‍රයට අදාළ අය නෙමෙයි. මෙයාලා ගත්තාම මෙයාලට එක එක ශේෂ්ත්‍ර තිබුණා. මෙයාලා sannivedana ශේෂ්ත්‍රයට අදාළ නැහැ. එතකොට මෙතන ඉන්න මේ විද්වත් මහත්තුරු ගැන ආන්න අපි ආයි නිකමට ඉගෙන ගන්න බලනවා. දැන් උදාහරණයක් හැටියට මෙතනත් ඉන්න මහත්තුරු ගණනාවක්. හැරල්ඩ් ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්පේල්, කර්ල් හවුලන්, විල්බර් ස්ට්‍රාම් මේ ඉන්නවනේ. ජෝර්ජ් ගර්බ්නර්. හරි? ඊළඟට ක්ලෝඩ් ෂැනන්, වොරන් වීවර්. හරි? දැන් මෙතන ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 දෙනෙක් ඉන්නවා. ඒක තමයි මං කිව්වේ. දැන් පැහැදිලි කතාව. එතකොට ඒ අය කොයි ආකාරයේ දායකත්වයක්ද දුන්නේ කියන එක. එතකොට මේ 8 දෙනාගේ දැන් ඔන්න ආයෙ වැරදි ප්‍රශ්න අහන්න එපා. මෙතන මුල් වෙච්ච 3 දෙනා ගැන ලොකු කතාවක් නෑ. ඒ 3 දෙනාගේ මතක තියාගන්න තියෙන්නේ නම් 3යි පොත් 3යි නම් 3යි පොත් 3යි ඊළඟට ගත්තාම අයත් වෙන විශේෂ ශේෂ්ත්‍ර 3යි. එච්චරයි 3 දෙනාගේ මතක තියාගන්න. ඊළඟ කොටට එනකොට දැන් sannivedanaya විල්බර්ස්ට්‍රාම් බාර ගන්නවා. බාර ගත්තට පස්සේ එයාට සපෝට් එක දක්වනවා. ඊට වඩා දැක්කුවා. ඔයාලගේ වාසනාවට එච්චර හොයාගෙන තියෙන. අව ඉන්න ඕනේ නම්. ඔන්න එයාට සපෝට් එක දක්වන 8 දෙනෙක්. ඒ 8 දෙනා මේ ශ්‍රාමුත් එක්ක ඉන්නේ. ඒ 8 දෙනා ශ්‍රාමුත් එක්ක ඉන්නේ. එතකොට ඒ 8 දෙනා ගැන නිකම්මට ලොකුවට නෙමෙයි චුට්ටි ඡේදයක් ලියා ගන්න මොනවා හරි දෙයක් දැනගන්න. 8 දෙනාම ඕනෙත් නැහැ. 8 දෙනාම ඕනේ නැහැ කියලා මම වගකීමක් තරම් කියන්නේ. ඔබෙන් කොයි වෙලාවකවත් අහන එකක් නැහැ. මම විශ්වාස කරනවා. අහවලා ගැන ලියන්න කියලා අහන්නේ. දැන් නාට්‍ය හාරංග කලාව කරනකොට අපි ගත්තොත් එහෙම ජෝන් ද සිල්වා ගැන ඡේදයක් ලියන්න අහනවා. එහෙම වෙන්න පුළුවන්. කේ ජයතිලක ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න උනොත් සිංහලවල, භාගවසේකර ගැන හැඳින්වීමට ඡේදයක් කරන්න උනොත් එහෙම සිංහලවල, අමරදේව ශූරීන් ගැන හරි මොනිකා රුවන්පතිරණ ගැන හරි ඡේදයක් ලියන්න උනොත් සිංහලවල. ඒ වගේ දෙයක් මම මේ කියන්නේ. හරි. දැන් ඔබට මම මයිකේ චුට්ටකට බාර දෙනවා. මම මේ කියලා දුන්න කොටස් වල ගැටලු සහගත ප්‍රශ්න ඇති වෙච්ච දේවල් තියෙනවා නම් මට කියන්න බලන්න. කතා කරන්න දුවේ පුතේ. සර් ඔව් කියන්නේ. එහෙම වෙයිද මෙහෙම වුණොත් මොකද කරන්නේ මේ වගේ ප්‍රශ්න අහුවොත් අපි මොකද කරන්නේ කියලා
ඒ වගේ ඇති වෙච්ච ප්‍රශ්න දැන් හිතේ තියාගෙන දැන් අහන්න බලන්න මේ open platform එකේ. ඉක්මන් කරන්න. ඕ එහෙම හිතුන්නේ නැද්ද මොකක්වත්? දැන් මේක ගොඩනගා ගන්න ඕන platform එක තේරෙනවද එහෙනම්? ඔව් සර්. ගොඩන් ගොඩ බදාගත්තා වගේ එකට බදා ගන්න එපා. මෙතන මේ ටික වෙන් කරලා ගන්න. ඊට පස්සේ කෙලින්ම ඒක අයිතිකාරයට බාර දෙනවා. අයිතිකාරය මහාචාර්ය විල්බර්ස්ට්‍රාම්. විල්බර්ස්ට්‍රාම්ට උපකාර කරනවා තව 7 දෙනෙක්. තව 7 දෙනෙක් විල්බර්ස්ට්‍රාම්ට උපකාර කරනවා. ඒතකොට මේ 7 දෙනා හරියට නිකන් අරගත්තාම අපි බුදුහාමුදුරන්ට තව 5 දෙනෙක් උපකාර කරනවා වගේ වැඩක් මෙතන මේ වෙන්නේ. හරි? ඊට පස්සේ 5 දෙනා මොනවද කරන්න කියලා අපි මේ මෙතන පිළිවෙලට ලියගන්න. ලොකු දේවල් නෑ. ලොකු දේවල් කියලා කියන්නේ දැන් මෙතනදී කවුරු හරි ගත්තොත් මේ අනවශ්‍ය දේවල් ගන්න එපා. අනවශ්‍ය දේවල් ගන්න එපයි කියලා කියන්නේ. දැන් ඒ අයගේ ගොඩාක් ලොකු ශේෂ්ත්‍ර තියෙනවා. ඒතර අපි මේ හැම එකක් මෙච්චර ගන්නෙ නැහැ. අපි සාමාන්‍යයෙන් ගන්නෙ මේ අපට අවබෝධ කරගන්න පුළුවන් ශේෂ්ත්‍රයක් විතරයි අපි ගන්නෙ. අපි දැන් බලමු. හරි. පුතේ මම මේ ඡායාරූප දාලා තින්නේ ඔන්න දැන් වැරදි වටහා ගන්න එපා. මේ ඡායාරූප දාලා තියෙන්නේ මේ ඡායාරූප ඔබේ විභාගයට කොයි වෙලාවකවත් පේපර් එකේ print වෙන්නේ නැහැ. print කරලා අහන්නේ නැහැ මේ කවුද කියලා. එහෙම අහන්නේ නැහැ. මේ ඡායාරූප දාලා තියෙන්නේ මම. එහෙමත් නැත්නම් මේක මේ විභාගයට ඔබට ඡායාරූප ඉදිරිපත් කිරීමට කොහෙත්ම පහසුකමක් නැහැ. හරි ඒක අපේ විෂය ධාරාව තුළ එහෙම ලොකු පහසුකමක් නැහැ. නමුත් මේ ඡායාරූප අපි නිකමට පෙන්නලා දුන්නා. හැබැයි අමතක කරන්න එපා. ගුරුවත් පොත තුල ගුරුවරයාටත් ඒක පෙන්නලා දීලා තියෙනවා. මේ විදිහට ගුරුවත් පොත තුල ගුරුවරයාටත් ඒක පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඡායාරූප වල පොඩි සහසම්බන්ධයක් අපි මතක් කරනවා. හරි. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ විද්වතා ජීවත් වෙච්ච කාලය මෙන්න මේ තැන් වලින් දා ගන්නවා. මේ වගේ තැනකින් දා ගන්න මේ විද්වතා ජීවත් වෙච්ච කාලය. අපි සාමාන්‍ය එක දාගන්න එක හොඳයි කියලා හිතෙනවා නිකන් දැනගන්න. ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකනේ. හරි. ඒ විද්වතා ජීවත් වෙච්ච කාලය දාලා ඊට පස්සේ මේ විද්වතාගේ පර්යේෂණ ශාස්ත්‍රය සහ රැකියා ශාස්ත්‍රය සහ ඔහු sannivedanayට දුන්න දායකත්වය. එච්චරයි ලියන්නේ. වෙන මොකුත් ලියන්න යන්නේ නැහැ. හරි? එච්චරයි ලියන්නේ. ඒක සාමාන්‍ය වලට අමාරු වෙන්නේ නැහැ. එතකොට දැන් මම මෙන්න මෙතන මේ කොටුවේ ලියා ගන්න කියලා ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. දැන් අපි ලියන්නේ හැරල්ඩ් ලැස්සෙල් ගැන. ඉස්සරලාම ඔය මම හිතන්නේ ඒක පින්තූරේ යටින් print කරලා දෙන ලැස්සෙල් කියන නම print කරලා තියෙනවා. මම මේ ඔබට share වෙච්ච එකේ නැති වුණාට ඕකේ තියෙනවා. share වෙච්ච එකේ නැති වුණාට ඕකේ තියෙනවා. එතකොට එයා ජීවත් වෙලා තියෙන 1902 ඉඳන් 1978 දක්වා තමයි එයා ජීවත් වෙලා තියෙන්නේ. හරි දැන් බලමු ලියාගමු පොඩ්ඩක් තියෙන. බලන්න පොඩි රූල් 5යි 6යි මම වෙන් කරලා තියෙනෙත් ඒක ලියා ගන්න. හරි. ලියා ගන්න ඒක ලියා ගන්න කියලා දෙතුන් පාරක් කිව්වේ. දැන් ඔය හරේ මෙහි වෙලා ඉන්න කට්ටියට පෑන අතට ගන්න එහෙම කිව්වේ. දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රයේ දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රය නියෝජනය කරමින් දේශපාලන විද්‍යා විශේෂ ශාස්ත්‍රය නියෝජනය කරමින් sannivedana විෂය සංවර්ධනය කිරීමට අද්විතීය දායකත්වයක් මොහු විසින් ලබා දෙන ලදී. අද්විතීය දායකත්වයක් මෙයා ලබා දුන්නා. හරි. දැන් ඉවර නැහැ. නැත්නම් ඒක ඉවරයි කියලා හිතෙයිනේ. දැන් මෙයා ගැන කතාන්දර කියන්න තියෙනවා නම් මේවත් මේ දැන් මම කියන්නෙත් මමත් ඔය පොත්පත් වලින් කියවලා. හරි?
මේ මෙයා සාමාන්‍ය මම නිකන් කියන්න. ඒ කියන්නේ ලියන්න තියෙන කොටසට පරිබාහිර දෙයක් මේ කියන්නේ. ලියන්න තියෙන කොටස නෙමෙයි කියන්නේ. මෙයා ඇමරිකානු යුද හමුදාවේ උපදේශකයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ යුනිෆෝම් ඇඳපු හමුදාකාරයෙක් හැටියට නෙමෙයි. ආමි එකේ කන්සල්ටන්ට් ඔෆිසර් කෙනෙක් හැටියට මෙයා වැඩ කරලා තියෙනවා. හරි? ඒ කියන්නේ යුද හමුදාව පිළිබඳව උපදෙස් දෙන විශේෂඥ මණ්ඩලවල සේවය කරපු විද්වතෙක්. යුද හමුදාව තුල මෙයා අධ්‍යයනය කරලා තියෙනවා. දැන් මෙයා ජීවත් වෙච්ච කාලය තුල ලෝක යුද්ධ තිබුණානේ. ලෝක යුද්ධ දෙකක්ම තිබිලා තියෙනවා. ඔය කාලය තුල ඇමරිකානු හමුදාවගේ මොරාල් එක කියලා කියන්නේ පුතා චිත්ත ශක්තිය. ඒවත් අපි කියන මේ දරා ගැනීම හැකියාව, ධාරිතාවය, කැපැසිටි. පවත්වාගෙන යන්න මොනවද කරන්න ඕන කියලා පරිශීලනය කරපු කෙනෙක්. ඇමරිකානු හමුදාවේ ද්‍ෘතිය මොරාල් එක තියාගන්න පරිශීලනය කරපු කෙනෙක්. එතකොට ඒකට දායකත්වය දුන්න යුද විශ්ලේෂකෙක්, දේශපාලන දාර්ශනිකයෙක්. ඒ අතර එයා දකිනවා යුද හමුදාව තුළ කමියුනිකේෂන් එකක් සිද්ධ වෙන ආකාරය. ඒක සාමාන්‍ය සිවිල් සමාජයක කමියුනිකේෂන් එකක් සිද්ධ වෙන ආකාරය නෙමෙයි, වෙනත් ආකාරයක සිද්ධ වෙන්නේ. එතකොට මෙයා දේශපාලන විද්‍යා ශාස්ත්‍රයට දායකත්වය දක්වන්නේ. එයා දකිනවා යුද හමුදාවක් තුළ කමියුනිකේෂන් සිස්ටම් එකක් යන ආකාරය අනදෙන නිලධාරියාගේ ඉඳන් සෙබළු දක්වා යන සිද්ධාන්තය. එයා ඒක පාදක කරගෙන එයා නිර්වචනයක් ඉදිරිපත් කරනවා. කවරෙක් කුමන මාධ්‍යයකින් කවරෙක් වට කවර බලපෑමක් ඇති කරයිද එතන තියෙන sannivedanaya. ඒක පාදක කරගෙන මෙයා ආකෘතියක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ආකාරයට ඒ ඉදිරිපත් කරන ලද තොරතුරු ප්‍රාථමික sannivedanaya වර්ධනය වෙගෙන යන කාලේ මහාචාර්ය විල්බස්ට්‍රාම් එක වැළඳ ගන්න තමන්ගේ සබ්ජෙක්ට් එකට එකතු කර ගන්න. ඒ එකතු කරගෙන ඒ හරහා sannivedanaya පැහැදිලි කරන්න පුළුවන් කියලා විල්බස්ට්‍රාම් දායකත්වය දක්වනවා. එතකොට මෙයාටත් අවස්ථාවක් දෙනවා sannivedana ශාස්ත්‍රයේ සංවර්ධන කටයුතු වලට ඔයත් එකතු වෙන්න කියලා. ඒ අනුව මෙයා එකතු වෙලා ඒ වැඩ ටික කරන් යනවා. පරිශීලනය කරන් යනවා. ඔය තිරෙන් පිටුපස කොටසක් මම නිකන් කිව්වේ. එතකොට මෙයා දැන් අපි කිව්වා මේ ලියාගත්ත දේශපාලන විද්‍යා ශාස්ත්‍රයේ විද්වතෙක් ලෙස sannivedana ශාස්ත්‍රයට අද්විතීය දායකත්වයක් සැපුවා. දැන් උඩ මම මෙයාගේ මේ අධ්‍යාපන සුදුසුකම් ගැන චුට්ටක් ලියා ගන්න දෙනවා. ලියා ගන්න. 1918. එතකොට මෙයාට අවුරුදු 16යි. 1918. හරි? චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව චිකාගෝ යුනිවර්සිටි එකට ඇතුළත් වෙලා චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා 1922 දී පළමු උපාධියක් අවුරුදු 20 වෙනකොට පළවෙනි උපාධිය අරන් තියෙනවා. 1922 දී පළවන උපාධියක් 1926 වන විට 1926 වෙනකොට දේශපාලන විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක්. දේශපාලන විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක්. ලබාගෙන ඇත්ත. අරගෙන තියෙනවා. ඒ සඳහා ඔහු විෂය ශාස්ත්‍රයේ ලෙස යොදාගෙන තිබුණේ. ඒ උපාධිය සඳහා යා විශේෂ ශාස්ත්‍රයේ ලෙස යොදාගෙන තිබ්බේ. උද්දෘත පාඨ ඇතුලේ ලියා ගන්න විශේෂ ශාස්ත්‍රයේ ලෙස යොදාගෙන තිබුණේ. උද්දෘත පාඨ ඇතුලේ ලියා ගන්න ලෝක සංග්‍රාමයේ භාවිත කළ ප්‍රචාරණ ක්‍රම. උද්දෘත පාඨ වහනවා. ලෝක සංග්‍රාමයේ භාවිත කළ ප්‍රචාරණ ක්‍රම. ඊළඟට ලියන ලෝක සංග්‍රාමයේ භාවිත කළ ප්‍රචාරණ ක්‍රම. හරි. ඊළඟට ලියනවා එමගින්
sannivedanayata nirvachanayak saha ආකෘතියක් ද දායක කර ඇත. ඒ හරහා sannivedana ශේෂ්ත්‍රයට නිර්වචනයක් සහ ආකෘතියක් දායක කරලා තියෙනවා. දැන් ඔන්න ඉගෙන ගන්නවා කියලා කියන්නේ මොකක්ද කියන එක අපි දැන් බලමු ඈ. දැන් තමයි ඊළඟ වැඩේ යන්නේ. හරි. දැන් අපි හොඳට අහගෙන ඉන්න දැන් ඈ. දැන් අපි ලැස්වෙල් ගැන බොහෝම චූටි දේවල් නේ කිව්වේ. හොඳට අහගෙන ඉන්න. එතකොට මෙයා ගැන මම කියලා තියෙන්නේ 1902 ඉපදුනා කියලා කියලා තියෙනවා. ඔළුවට කාවක් දාලා දැම්මා අවුරුදු 16 දී චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා දේශපාලන විද්‍යාව සඳහා උපාධියක් හදාරන්න. ඊට පස්සේ 1922 වෙනකොට උපාධියත් අරගත්තා. දෙවෙනි උපාධිය 1926 දී අවසන් කළා. එතරදී ආ පාවිච්චි කරේ උපාධිය සඳහා විශේෂ ශ්‍රේෂ්ඨය කරගත්තේ හොඳට අහගත්තම හරි. ලෝක සංග්‍රාම සඳහා පාවිච්චි කරපු ප්‍රචාරණ ක්‍රම කියන එක කෙරේ අවධානය යොමු කරා. එතකොට දැන් පළවෙනි ලෝක යුද්ධ කාලේ මෙයා එකට අත්දැකීම් එකතු කරන් තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලේ එකතු කරන් හොඳට කල්පනා කරන්න මේක කියන කාරණා. ඊට පස්සේ මම අවසන් කරනවා මේ එයාගේ කතාන්දරය. ඒ කෘතිය හරහා sannivedana ශේෂ්ත්‍රයට නිර්වචනයක් සහ ආකෘතියක් දායාද කරයි කියලා. හරියට. දැන් ඔච්චරයි මම කියලා තියෙන්නේ. හැබැයි මම්ම පිළිගන්නවා ගුරුවරයා හැටියට ඔය කියන ටික බැරි වෙලාවත් මෙයා ගැන පැහැදිලි කිරීමක් කරන්න ආවොත් ඔය කියන ටික විභාගෙට මෙයා ගැන ඡේදයක් ලියන්න ආවොත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරි. දැන් ඔබ මොකද කරන්නේ? මට බැන ඉන්නවද නැත්නම් මෙයා ගැන ඔබ දැන් මෙයා කරපු දේවල් ගැන ඔබ වෙන කොහින් හරි දන්නවද දැන් කාරණා? වෙන කොහින් හරි කියලා කියන්නේ මෙයා ගැන දැන් තව මේකට එකතු කරගන්න ඔබට දේවල් පුළුවන්ද? පුළුවන්නේ. ඇයි දැන් ඔන්න ඒක යා ගැන ලියනකොට දැන් කොහමද නිර්වචනය ඔය උත්තරේ කරන්න බැරිද? නිර්වචනයේ ආකෘතිය ඇතුළත් කරන්න පුළුවන්. ඔව් ඊළඟට ආකෘතිය පොඩ්ඩක් ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ආරම්භක අවධියේදී sannivedana විෂය 1940 මූලික වටයේදීම පෝෂණය කරන්න මෙයා මේ තරම් විශාල දායකත්වයක් දක්වුවා මහාචාර්ය විල්බර් ශ්‍රාම්. ඒ ටික ඇතුළත් කරනකොට මේ ටිකත් එක්ක ඒ ටික ඇතුළත් කරනකොට මෙයා පිළිබඳ ප්‍රමාණවත් කතාන්දරයක් ඔබට කියාගන්න බැරිද? පුළුවන්. ඔන්න ඔය තමයි අපි උත්තර ලියනකොට උපාය මාර්ගික වෙනවා. දැන් ඒක වෙන තැනක තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ඉගෙනගෙන තියෙන්නේ වෙන තැනක මම ඒක පිළිගන්නවා. හැබැයි අන්න ඒ වෙනකොට මේ උත්තරේට අවශ්‍ය දේවල් අපි එකතු කරගන්න. එතකොට මාටින් වික්‍රමසිංහ ශූරීන් ගැන කතා කරනකොට විභාගෙට නියමිත අපි හිතුවොත් එම කළුවර ගෙදර හරි මොකක් හරි කියලා හිතමුකෝ. පොත නැත්නම් යුගාන්තය කියලා හිතමුකෝ නැත්නම් ගම්පෙරළි කියලා හිතමුකෝ. ඒක ගැන ලියනවට අමතරව අපි කියනවා ඕනනම් මෙයා මේ තවත් පොත් ලියලා තියෙනවා. ළමා කතන්දර පොත් ලියලා තියෙනවා. තරුණයන්ගේ හදවත දිනාගත්ත යෞවනයන්ගේ හදවත දිනාගත්ත මඩොල් දුවත් එයාගේ. ඊළඟට ගත්තාම මෙයා විද්‍යා ප්‍රබන්ධ එහෙමත් ලියලා තියෙනවා. විද්‍යාව සම්බන්ධයෙන් සමහර පොත්පත් පර්යේෂණාත්මකව ලියලා තියෙනවා. ලාංකේය සාහිත්‍ය ශාස්ත්‍රයට අනූපමය දායකත්වයක් දක්වපු විද්වතුන් අතර අග්‍රගණ්‍ය විද්වතෙක් හැටියට මාටින් වික්‍රමසිංහ ශූරීන් මේවා කරලා තියෙනවා. ඔහු වෙනුවෙන් අද වෙනකොට ලංකාවේ ඔහුගේ ගෙදර කෞතුකාගාරයක් බවට පත් කරලා ඔහු කරපු නිර්මාණ ඒකේ දැක බලා ගන්න සලස්සලා තියෙනවා කියලා අපි ওই වගේ කතාවක් කියලා අවසන් කරනවා. ඒකට අපිට ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න පුළුවන්. එතකොට අපි සමහර ඒවා සටහනේ තිබිච්ච ඒවා ගත්තා. සමහර ඒවා අපේ ඥාන සම්භාරය තුළ තිබිච්ච ඒවා පිළිතුරු හැටියට ගලපගත්තා. පැහැදිලිද දරුවනේ කියන දේ? ඔව් සර්. එතකොට දැන් ඔබට පැහැදිලි මේ කියන කතාන්දර වලට දැන් නිර්වචනයයි මේකයි අඳින්න කියලා කියන්නේ මම ඕන නිර්වචනය වාචිකව ලියනවා. එතකොට ඊට පස්සේ කියන මේ නිර්වචනය පාදක කරගෙනම sannivedana ශේෂ්ත්‍රයට ආකෘතියකුත් දායාද කරා. ඒ ආකෘතිය රේඛීය ආකෘතිය පසු කාලීනව එක විවේචනයට ලක් වෙනවා. ඒක ඉන්නත් න්‍යායක්. එහෙමත් නැත්නම් උණ්ඩ න්‍යායක් ඒක තුල නිරූපණය වෙනවා කියලා විද්වතුන් කිව්වා. නමුත් කෙසේ වෙතත් ඔහු sannivedana ශේෂ්ත්‍රය වෙනුවෙන් මුල් අවධියේදී ලබා දුන්න දායකත්වය අති විශාලයි. අපි අවසන් කරනවා. හොඳ ඡේදයක් අපි ලියලා තියෙනවා. දැන් ඔබට පැහැදිලි. හරි.
පුතේ ඔන්න ඔය වගේ තමයි මේ විද්වතුන් ගැන ලියනකොට අපි ඒක හදාගන්නේ. මොකද අපි මුලින්ම පටන් ගත්තේ මේ විද්වතුන් sannivedana ශාස්ත්‍රයේ ඉපදිච්ච කට්ටිය නෙමෙයි කියලා. මේ විද්වතුන්ට වෙන වෙන ජොබ් ෆීල්ඩ් එකක් තිබුණා. ඊළඟට අපිට ඉන්නේ පුතේ මෙන්න මේ මහත්මයාගේ මේ උඩ මෙන්න මේ හරියට අපි දා ගන්නවා වර්ෂය. ඒ වර්ෂය කර්ට් ලෙවින් කියලා දාලා තියෙනවා. ඒ වර්ෂය 1947 යාගේ කාලය කියලා දීලා තියෙනවා. හරි. දැන් ඔයාලා නිකන් කල්පනා කරලා මට කියන්න බලන්න කර්ට් ලෙවින් ගැන අපට වැදගත් උනේ කවද්ද කොතනදීද? කර්ට් ලෙවින් වැදගත් උනේ කොතනදීද? මේ වෙනකොට ඔයාලගේ දැන් සාමාන්‍ය දැනීම සමාජානුයෝජනය sannivedana ශාස්ත්‍රයට කර්ට් ලෙවින් වැදගත් උනේ කොයි තැනද මම ඊයේත් කියලා දුන්නා. දොරටු පාලනය සමාජ අර දැන් බලන්නකො දොරටු පාලනය පිළිබඳව වැදගත් ආකෘතියක් නැත්නම් වැදගත් තොරතුරු සමුදායක් ඉදිරිපත් කරන්න මෙයා කටයුතු කරනවා. 1947 දොරටු පාල සංකල්පය මම හිතන්නේ මිය යන අවුරුද්ද වගේ ආසන්න කාලෙත් තමයි මෙයා මේක එළිදරව් කරන්නේ. කර්ට් ලෙවින්. අපිට එහෙම ඇති. ඒකම හොඳටම ප්‍රමාණවත්. ඊට අමතරව මෙයාගේ අර ජීවන තොරතුරු ටික අපි දැන් ගන්නවා. දැන් එන ඔය ටික ලියා ගන්න අර පොඩි කොටුව තුල. ඊට පස්සේ අපි මෙතන ලියන්න ගන්නවා. මොනවද? ලියා ගන්න බලන්න. ලියා ගන්න. සටහනේ මනෝවිද්‍යා ශාස්ත්‍රයේ සිටි පර්යේෂකෙක්. මනෝවිද්‍යාව පිළිබඳව ශාස්ත්‍රයේ හිටපු පර්යේෂකෙක්. හරි. ඊළඟට පොඩ බලන්න ලියනවා යුදෙව් ජාතිකයෙක් වීම නිසාම කියන්නේ හරි යුදෙව් ජාතිකයෙක් නිසාම මොහුට අත්විඳීමට සිදු වූ හිරිහැර වලින් යුදෙව් ජාතිකයෙක් නිසාම මොහුට සිදුවීමට නැත්නම් අත්විඳීමට සිදු වූ හිරිහැර වලින් බර්ලිනේ පදිංචි විය. බර්ලින් නුවර බර්ලිනේ පදිංචියට ගියා. ඒතර මෙයා පලා ගිය කෙනෙක්. පැනලා ගිය කෙනෙක්. බර්ලිනේ පදිංචි විය. හරි. මනෝවිද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු හරි තොරතුරු ගලා යාම නැත්නම් sannivedana ශාස්ත්‍රය තුල තොරතුරු ගලා යාම දොරටු පාලනයට ලක්වන බව සොයා ගන්නා ලදී. දොරටු පාලනයට ලක්වන බව හොයාගත්තා. දොරටු පාලනයට ලක්වන බව සොයා ගන්නා ලදී.
හරි. මේකේ මේ පොඩි මරු කතාන්දරයක් තියෙනවා. හරි. ඒ මරු කතාන්දරෙත් අපි ලියාගමු. පුතේ මේක චුට්ටක් අහගන්න. දැන් අය අපි සමහර පර්යේෂණ කරනකොට සමහර විද්වතුන්ගේ පර්යේෂණ දැන් අපි හිතන් ඉන්නවා මේ මහා දැවැන්ත බුද්ධියක් තිබිච්ච නිසා තමයි එච්චර දේවල් හොයාගත්තේ කියලා. ඇත්තට මේ පුද්ගලයා ඒව හොයාගෙන තියෙන්නේ එහෙම නෙමෙයි. ඒ පුද්ගලයා හොයාගෙන තියෙන්නේ වෙනම. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම පෙන්සිලින් හොයාගත්ත එක හඹු ක්‍රියාවලියක්. එතකොට ඒක පිළිබඳ යාට කිසිදු අවබෝධයක් තිබුණේ මොකද්ද ජනේලෙන් එළියට තරහ ගිහිල්ලා විසි කරපු රසායන ද්‍රව්‍යයක් වෙනත් දෙයක් මත ප්‍රතික්‍රියා කරාට පස්සේ පහවදා උදේ ජනේලෙන් එළියට ඔළුව දාලා කල්පනා කර කර ඉන්නකොට එයා දකින සුදු පාට මොනවාද දෙයක් ඒක උඩ වර්ධනය වෙලා තියෙන. එයා ඒක අරගෙන වෙලා පරීක්ෂණය කරනකොට ඒක පෙන්සිලින් කියලා හොයාගත්තයි කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. දැන් එතකොට දැන් මම මේ කියන කතාව චුට්ටක් මම කියවපු පොතක තිබිච්ච එකක් ඈ. කර්ට් ලෙවින්ගේ මේ දොරටුපාල සංකල්පයත් එහෙම එකක්. කර්ට් ලෙවින් මේ ජනමාධ්‍ය ක්‍රියාවලිය තුල තොරතුරු ගලා යාමේදී බාධාවන් සිද්ධ වෙනවයි කියන එකේදී දොරටුපාල සංකල්පයක් ඉදිරිපත් කරේ නැහැයි කියලා. ඔහුගේම කෘතිවල එහෙමත් නැත්නම් ඔහුම දක්වන අදහස් වල තියෙනවා. හරි මරු කතාවක් ඒක. එයා දොරටුපාල සංකල්පය පිළිබඳ මතවාද ඉදිරිපත් කරන්නේ ජනමාධ්‍යට නෙමෙයි. දන්න කෙනෙක් කියන්න බලන්න මොනවටද ඉදිරිපත් කරන්නේ කියලා කොතනද ඉදිරිපත් කරන්නේ කියලා දන්න කෙනෙක් කියන්න බලන්න. පුතේ දන්න කෙනෙක් මට කියන්න බලන්න. ඔව් කියන්න බලන්න. හරි. එහෙම අදහසක් නැහැ. පුවත්පත් කලාවට ඈ පුතේ? පුවත්පත් කලාවට නෑ. ඒ පුවත්පත් වලටත් නෙමෙයි පුතේ. ඊටත් වඩා වෙනස් තැනක මේ කතාව තියෙන්නේ. හරි. දන්නවද කවුරු හරි? මුද්‍රණ ශාස්ත්‍රයට නෑ. හරි. ඔන්න අහගන්න මරු කතාවක් එක. දැන් එයාගේ ශාස්ත්‍රය මොකද මනෝවිද්‍යාවනේ. එයාගේ ශාස්ත්‍රය මනෝවිද්‍යාව. මේ සංනිවේදන වෙනම කොටසක් අපි ඉගෙන ගන්න රස කොටසක්. ගෘහණියක් ආහාර පිසිනකොට හොඳට කල්පනා කරලා බලන්න මේක. ගෘහණියක් ආහාර පිසිනකොට හරිද? ඇයගේ රුචි අරුචිකම් ඇයගේ කැමැත්ත අකමැත්ත මං කියන වචන හොඳට තේරුම් ගන්න. ගෙදර අයගේ ආහාර වේල සම්බන්ධයෙන් බලපානවා. තේරුණාද මන් දන්නේ. ඔව්ද නැද්ද? එහෙම වෙනවද නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. පැහැදිලිවම වෙනවනේ. දැන් අපි මෙහෙම කල්පනා කරමු. ඔබ කවදා හරි ගෘහණියක් වෙනකොට උයන්ඩ ගේන්නෙම නැති ඒවා තියෙනවද නැද්ද? දැන් ලැයිස්තුවේ නිකන් මන් නිකන් ඇහුවොත් එහෙම. තියෙනවා. ඒක මෙයා දැන් මේ මනෝවිද්‍යාවෙන් කල්පනා කරන්නේ ඒක. මෙයා මනෝවිද්‍යාවෙන් කල්පනා කරන්නේ ඒක. එයා ඒ සම්බන්ධයෙන් මතවාදයක් ඉදිරිපත් කරනවා. ගෙදර ආහාර පිළිගන්වනකොට ඒ ආහාර පිළිගැන්වීමේ ක්‍රියාවලිය තුල ගෙදර අය පරිභෝජනය කරන ආහාර පිළිබඳ තීරණය වෙන්නේ ගෘහණිය ඒ සම්බන්ධයෙන් දක්වන කැමැත්ත සහ අකමැත්ත මත. ඇය කැමති නම් ඒක පිළිබඳව පාස් තෝරගන්නවා. ඇය අකමැති නම් ඇය බැහැර කරනවා. වෙළඳපළට ගිහිල්ලා මිලදී ගන්න අවස්ථාවේදීම මේ වර්ණය සිද්ධ කරනවා. දැන් මේකයි දොරටු පාලනය අතර පොඩි සම්බන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා සර්. ඒකයි දොරටු පාලනය අතර පොඩි සම්බන්ධයක් තියෙනවනේ. ප්‍රාදේශීය මාධ්‍යවේදියා කැමති නම් එයාට හොඳයි නම් එයාට හිතනවා නම් එයා ප්‍රවෘත්ති පාස් කරනවා. එයා ඒක එකතු කරගන්න නැත්නම් එයා ඒක කොහොමද අතහැරලා දානවා. හරියට අර අම්මාගේ
ආහාරයට දක්වන ලෝලීත්වයට ගෙනල්ලා උයනවා. ලෝලීත්වය නැත්තම් ගෙනල්ලා උයන්නේ නැහැ. හරි කතන්දරේ පැහැදිලි සරලයි. දැන් පැහැදිලි sannivedana විෂය මේ සංවර්ධනය වෙලා තියෙන්නේ. ඔන්න ඔය වගේ කාරණා වලින් තමයි පසු කාලීන වේවා අර සබ්ජෙක්ට් එකට ගෙනල්ලා තියලා තියෙන්නේ. right. එහෙනම් දැන් හොඳටම පැහැදිලි නේද මම මේ කියපු කතාන්දරේ? ඔව් සර්. එහෙනම් අපි ඒක ලියා ගන්නවා මෙතනදී. අපි දැන් මෙතන ලිව්වා මේ දොට්ටු පාලනයට ලක්වන බව පැහැදිලි කරන ලදී කියලා ලියාගත්තා. එච්චරද ලියාගත්තේ? ඔව් සර්. හරි. ඔහු එම මතවාදය සොයා ගන්නා ලද්දේ sannivedanayට අදාළව නොවේ. ඔහු එම මතවාදය සොයා ගන්නා ලද්දේ sannivedanayට අදාළව නොවේ. ඔහු ඒ මතවාදය සොයා ගන්නා ලද්දේ sannivedanayට අදාළව නොවේ. දැන් මේක උද්දෘත පාඩ ඇතුලේ ලියා ගන්න. මේක නැන්දිලෙන්න එතකොට ඔය වගේ පොඩි රසබර කතන්දර වගේක් තියෙනවා. ගෘහණියක් උද්දෘත පාඩ ඇතුලේ ලියා ගන්න. ගෘහණියක් නිවසක ගෘහණියක් නිවසක ආහාර පිසීමේදී යම් ආහාරයක් පිළිබඳව දක්වන කැමැත්ත සහ අකමැත්ත එම නිවසේ ආහාර පරිභෝජනයට ඔව් කියන්නකෝ සර්. කැමැත්ත සහ අකමැත්ත එම නිවසේ ආහාර පරිභෝජනයට හේතු වන්නේ යම්සේද මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ තොරතුරු මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ තොරතුරු දොරටු පාලනයකට ලක්වීම කෙරෙහි හරි දොරටු පාලනයකට ලක්වීම කෙරෙහි
ඒ වෘත්තීකයින්ගේ රුචිකත්වය බලපාන බව පෙන්වා දෙන ලදී. ඒ වෘත්තීකයින්ගේ රුචිකත්වය බලපාන බව පෙන්වා දෙන ලදී. හරියට. දැන් පැහැදිලිද ඔබට මම මේ කියන කාරණේ? කතා කරන්න. ඔව් සර් පැහැදිලි. හරිද ඒ කතන්දර? ඒක මරු කතාවක් නේ. එතකොට දැන් අපි දැන් අපි කර්ට් ලෙවින් මහා පෝරත්වයක තියාගෙන හැබැයි කර්ට් ලෙවින්ගේ ඒකට විඥානය පහළ වෙලා තියෙන වෙන තැනකින්. හැබැයි එයා ඒක ආදේශ කරන මරු තැනකට ආයි. ඒක මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් පිළිගන්නවා. ඔය ඉතින් ඇත්තනේ කතන්දරේ. අම්මා කණ්ඩ අකමැති නම් අපට කණ්ඩත් නැහැ. ගෙදර ගේන්නෙත් නැහැ. පැහැදිලිද? ඔව් සර්. ඒක තමයි. එතන යම් ආකාරයක පාලනයක් වෙනවා. ඒ පාලනය තමයි මේ තියෙන්නේ. ඒක දොරටු පාලනය. ගේට් කීපර්. එතකොට මාධ්‍ය ශාස්ත්‍රය තුල ඒ දොරටු තුල ඉන්න අපි දැන් ඊයේ කතා කරමු හොඳ පැහැදිලි ඊයේ ලස්සන කතා කරන්නේ. මාධ්‍ය ශාස්ත්‍රය තුල ඒ දොරටු තුල ඉන්න විද්වතුන්ගේ රුචි අරුචිකම් තමයි මේ තොරතුරු ඉදිරියට ගලා යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මම නිකන් ආයෙ එකක් කියන්න. හැමදාම දැන් මේ මත්පැන් ගැන කතා කරන්නේ මාර සීන් එකක. දැන් මේ අද නිවුස් එකක් යනවා මේ ලංකාවේ මත්පැන් හලක් ඊයේ රාත්‍රී හොරු කඩලා. හරි. මත්පැන් හලක් ඊයේ රාත්‍රී හොරු කඩලා. දැන් මම ඊයේ උදාහරණයක් ගන්නවා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් හැඳුනුම්පත භාවිතා කරලා මත්පැන් බෝතල් 54ක් අත්තේ තියන් ඉන්නකොට සුරබදු නිලධාරීන්ට අහු වෙලා කියලා. මම එහෙමත් කියනවනේ පෙරේද ඊයේ. දැන් ඒ නිවුස් එක දැම්මේ නෑ සහෝදර මාධ්‍යවේදී. දැන් අද මත්පැන් හලක් හොරු කඩපු එකත් ඒ වගේ නිවුස් එකක් හැටියට දාන්න නැති වේද? ඒක දානවා. අන්න දැන් දැන් බලන්නකො අර කැමැත්ත අකමැත්ත මේ බලපාන්නේ. ඒ ගැන තමයි කර්ට් ලෙවින් පරිශන කරන්න. කුස්සියට එන එළවලු දැන් සමහර එළවලු ගෙනල්ලා අම්මා අකමැති නම් ඔහේ තියෙනවා. ඔහේ තියලා සමහරට නරක් වුණාට පස්සේ එමීට විසිට කරලා දානවා. හම්බ වෙච්ච එළවලුවක් එහෙම තියෙනවා. ඔහේ තියෙනවා. කල් මරමරා තියෙනවා. යවන්නේ නැහැ. ලිපෙන් යවන්නේ නැහැ එළියට. හරි? අම්මා කැමති එකක් තියෙනවා නම් ගෙදර නැතත් කාට හරි කියලා ගෙන්නගෙන හරි හදනවා. හදලා ඔක්කොම එක බෙදා හදාගෙන කනවා. හරි. අපි එන ඒ ගැන තවදුරටත් වැඳිලා ඉන්න ඕනේ නැහැයි කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ චරිතයට යනවා. ඊළඟ චරිතය මේ හිමීට මේ කතන්දර වලින් ඉගෙන ගන්න. ඒ කතන්දර වලින් ඉගෙන ගත්තාම මරු. එතකොට මතක හිටිනවා. හරි? පුතේ මෙයා ලැසාස්පේල්ඩ්. ෆෝල් ලැසාස්පේල්ඩ්. එයාගේ කාලය තියෙන 1901 ඉඳන් 1976 කියන කාලය දක්වා. ෆෝල් ලැසාස්පේල්ඩ්. හරි. හරි දරුවනේ. මට මේ තව පොඩි කාරණයක් අහන්න ඕනකමක් තියෙනවා. මේ නිබන්ධයම දැන් මේ යොමු කරලා මේ වෙනකොට ලැබුණ නැති කට්ටිය කවුරු හරි නම් පොඩ්ඩක් බලන්න මට කතා කරන්න මෙතනදී. නිකන් එක මගේ වගකීමක්. නේ. පැහැරාරින්න බෑ. මට තාම හම්බුනේ නැහැ. සච්චිනිකා. දුවේ කොහෙද ගෙවල්? කවද්ද ඉල්ලුවේ? දුව කවද්ද ඉල්ලුවේ කියන්නකොට? සච්චිනි ඔයා කතා කර කැහෙන්නේ නැහැ පුතේ. පුතේ කවද්ද ඉල්ලුවේ?
අනේ කෙල්ල ඇහෙන්නේ නෑ නෑ ඉන්න මම මෙහෙම කරන්න මම ඔයාලට chance එකක් දෙන්න ඉන්න මම chat එක ඔපන් පුතේ ඕන මම මේ chat box එක open කරා කැමති නම් date එක දාන්න මට message එක ඇහෙන්නේ මට ඒත් ඇහුන්නේ නැහැ පුතේ අඟහරුවාදා විතර වගේ. හරි අංක 7 මම මෙහෙම කරන්න. ඔයා මට මැසේජ් එකක් පොඩ්ඩක් දාන්න WhatsApp වලට මම මේ දැන් අද නම් කොරියක සර්විස් එක සපයන්නේ නැහැ. ඒ නිසා හෙට උදේම හොයලා දෙන්නම් මම එක. හරි නේද? හරි. මට කොහොමද මැසේජ් එකක් දාලා තියෙන මැසේජ් එකක් දැම්මට පස්සේ තමයි මට ඒ කියන්නේ දැන් ඔයාලා එවන රිප්ලයි එකෙන් තමයි මට ඒ තොරතුරු වලට ඇක්සස් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මට තොරතුරු වලට ඇක්සස් වෙන්න බෑ. ඒ කියන්නේ ඔයාලා මේ රික්වෙස්ට් කරොත් තමයි මට එතන ඇක්සස් වෙන්න පුළුවන් මේ පොයින්ට් එක හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? හරි. Excuse me, sir. ඔව් පුතේ. Sir, මේ දවස්වල ක්ලාස් එක වහලා තියෙන්නේ. ඔව් ක්ලාස් එක වහලා පුතේ ක්ලාස් එක සම්පූර්ණයෙන් වහලා තියෙන්නේ. ආයි දිනයක් නැද්ද sir අරින? නෑ නෑ. ඒකේ දින ඉවර කළානේ මම එදා කිව්වේ. ඔයා කොහෙද පුතේ ගෙන්න ගන්න පුළුවන්? කුරියකෙන් ගෙන්න ගන්න කැමති නැද්ද? කැමති sir. ඉතින් දැන් කුරියේ මෙහෙම මම නිකන් ඔන්න පැහැදිලි කරනවා. දැන් කුරියකෙන් ගෙන්න ගත්තත් ඔයාලට යන්න මුදලම තමයි ක්ලාස් එකෙන් ගත්තත් යන්නේ. එතකොට දැන් මට තරහ නැතුව දුවගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියලා කියන්නකෝ. මේ අනුරාධපුර ටවුන් එකේ sir. ඒත් කරන්න දෙයක් නැහැ. එතකොට ටවුන් එකේ තිබුණත් ඔයාට බැංකුවකට ඇක්සස් වෙලා එතනින් ට්‍රාන්ස් එකක් කරාම ඒ ට්‍රාන්ස් එකත් එක්ක ටක් ගාලා මේ ඒ බැංකුවකට ඇක්සස් වෙලා ට්‍රාන්ස් එකක් ගැහුවාම මට තොරතුරු ටික දුන්නාම මම කුරියකෙන් ඒවට දවසක් තියාවි දවසක් හෝ දෙකක් තියාවි ටක් ගාලා ඒවි. මට මේ සර් 14 කියලා දාලා තියෙනවා ඒ සච්චිනි වෙන්න. ඉතින් ආරයිට් මම බලන්න. මට සච්චිනි WhatsApp වල මැසේජ් එකක් දාන්න. WhatsApp වල මැසේජ් එකක් දාන්න. හරි. ඒතකොට තමයි මට ඒක මේ ලින්ක් වෙන්නේ. හරි. හරි දරුවෝ. මේ තව ඒ වගේ ගැටලු තියෙන කට්ටිය ඉන්නවනේ මේවා කරන්න. හරි. දැන් මට ඔයත් එක්කම චූට්ටක් මේ ඔයාලත් එක්ක පොඩ්ඩක් පොඩ්ඩක් කතා කරන්න ඕන කමක් තියෙනවා. ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. වැඩ පොතේ රචනා ප්‍රශ්න ලියනවාද? කතා කරන්න කොහොමද ලියන්නේ? ඔව් මම බලන්න කොහොමද ලියන්නේ කියලා මට කියන්න. ටයිම් එකට Sir, mic එක off. thank you. අපි දැන් හරි කතා කරගෙන ගියේ මම මේ very good මේ thank you මට උදව් කරාට. පුතේ මම කිව්වේ පේපර් එක ලියනකොට අපි වැරදි තැන් වලින් මුලින්ම ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් අපි ඔක්කොම විභාගෙ ඉවර වෙනකල් අපි අනාථ වෙනවා. අපි ක්‍රිකට් ගහනකොට වැරදි තැන් වලින් වැරදි විදිහට බැට් එක අල්ල ගන්නවා. ඒතකොට එයා හැමදාම මේ විදිහටම බැට් එක අල්ල ගන්නවා. සමහරු තාම මේ විදිහට පෑන අල්ලන්නේ නැද්ද ලියන්න? මේ අපි පන්ති කාමරවල දකිනවා. එයා චූටි කාලේ වෙච්ච මේ පුරුදු කරගත්ත වැරද්ද එයා දීර්ඝ කාලට එයා එහෙම අරන් යනවා. ඒක හරියන්නේ නැහැ. ඒතර මම ඔයාලට ඔන්න දැන් කියනවා කොහොමද මේක එහෙමනම් ලියන්නේ? මේක ලියන්නේ කොහොමද කියන කාරණේ
හොඳට ඔලුවට ගන්න. මේ පළවෙනි වැඩපොත දැන් මේ මාසය ඇතුළත ඉවර කළ යුතුමයි. ආයෙ කතා දෙකක් නැහැ. එතකොට දැන් මේ මාසේ අද 19ක් වෙලා කියලා මම විශ්වාස කරනවා. හරි 19ක් වෙලා. ඉවර වෙන්න තව දවස් 10යි තියෙන. තව දවස් 10කින් අලුත් වැඩපොත එනවා. එතකොට 30 වෙනිදාට අලුත් වැඩපොතක් එනවා. මම අලුත් වැඩපොත මේ දවස්වල හදනවා. ප්‍රශ්නත් හදනවා. මම ඊයේ රාත් ප්‍රශ්න කීපයක් හදුවා. ඔයාලට නිකන් ඉන්න තිබ්බට අපිට නිකන් ඉන්න නෑ. මට හැම මාසයක් ඇතුළතම කෙටි ප්‍රශ්න 100ක් හදන්න තියෙනවා. වැඩපොතක් ඩිසයින් කරන්න තියෙනවා. වැඩපොත් දෙකක් ඩිසයින් කරන්න තියෙනවා. ටියුට් දෙකක් ඩිසයින් කරන්න තියෙනවා. ටියුට් දෙකක් නෙවෙයි ටියුට් තුනක් ඩිසයින් කරන්න තියෙනවා. එතකොට ඒකත් සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒකත් හැමදාම අපි ගෙදර ඉඳන් කරන්නේ. හරි. එතකොට මේක කරන ක්‍රමේ පුතේ ඔන්න මේක පියවර කිහිපයකින් කරන්න. හොඳට අහගන්න මේ පියවර ටික. මේ පියවර ටික අහගන්න. මෙහෙම කරන්න නැතුව නම් කරන්න එපා වැඩක් නැහැ. පළවෙනි පියවර තමයි පළමු පියවර තමයි දුවේ පුත හොඳට අහගන්න. ඔය පේපර් එකේ ප්‍රශ්නවල තියෙන ප්‍රශ්න 7ක් තියෙන. එකේ ඉඳන් 7 දක්වා. මේවායේ තියෙන පළවෙනි කොටස් 7ට විනාඩි 21ක් වෙන් කරගෙන මේ වචන ටික හරියට අහගන්න ඇති. එක වෙලාවක උත්තර ලියන්න. ඒක ලියන්නේ වැඩපොතේ නෙමෙයි. දැන් ඔන්න අද කරේ නැති කෙනෙක් ඉන්නවා නම් වැඩපොත අතට අරගෙන මේ පාඩම් මේකකින් පස්සේ වෙලාවක් තියෙන වෙලාවක ඔය ප්‍රශ්න අත හොඳට බලනවා. හරි. බැලුවා පළවෙනි එක හරි ලියන්න පුළුවන්. හරි අතෑරියා. ලියන්න පුළුවන් නම් ආයෙ එච්චර කතාවක් නැහැ. දෙවෙනි කොටසේ පළවෙනි එකට ගියා. හරි බැලුවා. මට ලියන්න මතක නැහැ. හරි මතක නැත්තම් කරන්නේ ඉක්මනට සටහන් පොත් ටික පෙරළුවා බැලුවා. බලලා සම්පූර්ණ කරගත්තා. ලියන්නේ නැහැ දැන්. තුන්වෙනි එකට ගියා. හරි ලියන්න පුළුවන්. හතරවෙනි එකට ගියා. මට මතකම නැහැ. පොත් බැලුවා පොත්වලත් නැහැ. කමන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ WhatsApp වලට අහන්න. හොයලා බලලා ඉවර වෙලා මගේ WhatsApp මට අහන්න. සර් මට මේක ලියන්න තේරෙන්නේ නැහැ. මට මේක කියලා දෙන්න. හරි මං කියලා දුන්නා. මං සාමාන්‍ය පැයක් එකමාරක් ඇතුළත උත්තරේ වෙනවා. ගියා 5 වෙනි එකට හරි පුළුවන්. 6 වෙනි එකට ගියා පුළුවන්. 7 වෙනි එක දන්නේම නැහැ. හරි 7 වෙනි එකත් මගේ කියනවා. හරි අහගෙන ඉන්නවා. දැන් අද දවස් ඇතුළත ওই ටික කරා. හෙට උදේම ආයෙ දැන් පොත්පත් බලන්න. දැන් අද දවස් ඇතුළත ඒ ඔක්කොම උත්තර හොයාගත්තා. හෙට උදේම නැගිට්ටා. කඩදාසියක් ගත්තා. කඩදාසියට දැම්මා 1 කඩදාසියට දැම්මා. උත්තරේ ලිව්වා. 4ක් නම් කරන්න තිබ්බා. 2 1 ලියන්න තියෙන ඡේදයක් ලිව්වා ඡේදය. 3 1 ලිව්වා. ලියන්න තියෙන ටික ලිව්වා. විනාඩි 21ක් ඇතුළත 4 5 6 7 ලියලා ඉවර කරනවා. විනාඩි 21කින් වැඩේ මැච් එක ගහලා ඉවර කරනවා. හරි? ආයෙ මොකුත් කරන්න එපා. ආයෙ ඉවරයි. දැන් වැඩේ ඉවරයි. හරි. දෙවෙනි දවසේ දැන් මොකද්ද කරන්නේ? දෙවෙනි දවසේ ඔයාලා කරන වැඩේ දැන් මට කියන්න. තව දවස් 10යි තියෙන්නේ. දැන් මොකද්ද ඊළඟ දවසේ කරන්නේ? ඒක ටියුට් එකේ ලියනවා. නෑ ලියන්න එපා ටියුට් එකේ. දෙවෙනි දවසේ යන්න දෙවෙනි කොටස් වලට. හැබැයි දැන් දෙවෙනි කොටස් වලට යනකොට පොඩ්ඩක් මැච් එක අමාරුයි. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. හරි විනාඩි කීයක් යනවද කියලා මට කියන්න දැන් ටක් ගාලා කියන්න. තාම මේක කරේ නැත්තම් අවුලක්. දෙවෙනි කොටසක් ලියන්න විනාඩි කීයක් යනවද? 42යි. දෙවෙනි කොටසක් ලියන්න විනාඩි කීයක් යනවද? එක කොටසක් ලියන්න. එකට 6යි සර්. මිනිත්තු 6ක් විතර. එතකොට 6ව 7ක් තියෙනවා දැන්. දැන් අපි දන්නවා 6ව 7ක් තියෙනවා. හරි? 6ව 7ක් තියෙනවා. දැන් 6ව 7ක් ලියන්න ඔබේ මනස ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඔබ ටිකක් කම්මැලි. හරි? දැන් එතකොට මොකද කරන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. අර විදියටම අද දවසේ මේකෙන් 3ක් විතර වෙන් කරගන්න. 3ක් විතර වෙන් කරගන්න ඊළඟ දවසට තියාගන්න 4ක් විතර. මේ 3ට උත්තර හොයනවාද? මේ 3ට උත්තර හොයලා හෙට උදේම විනාඩි 18ක් ඇතුළත ඒක ලියලා ඉවර කරනවා. අනිද්දා උදේට ආයෙ ගන්නවා විනාඩි 24ක් ඇතුළත ඒක ලියලා ඉවර කරන කඩදාසිය. දැන් මේ කොටස ඉවරයි. තුන්වෙනි කොටසකට උත්තර ලියන්න කොච්චර වෙලාවක් ඕනද දරුවනේ? 10ක් 12ක් අතර. හරි 10ක් කියලා තමයි. දැන් තුන්වෙනි කොටසේ ප්‍රශ්න පළවෙනි තුන්වෙනි කොටස් 3ට ලෑස්ති වෙනවා. හරි මිනිත්තු 35ක් 36ක් නැත්නම් 34ක් වගේ ඇතුළත ඒක කඩදාසියක ලියනවා ඊළඟ දවසේ. ඊළඟ දවසේ ඉතුරු තුන්වෙනි කොටස් 4
ඉතුරු තුන්වෙනි කොටස් 4 ආයෙ පටන් අරගන්න. ඉතුරු තුන්වෙනි කොටස් 4 ආයෙ විනාඩි 42ක් 45ක් වගේ ඇතුළත ලියලා ඉවර කරනවා. right. හතරවෙනි කොටස් වලට දැන් 15ක් විතර යනවා මිනිත්තු. හතරවෙනි කොටස් දෙකක් ප්‍රැක්ටිස් කරනවා. ඊළඟ දවසේ දෙකක් ප්‍රැක්ටිස් කරනවා. ඊළඟ දවසේ දෙකක් ප්‍රැක්ටිස් කරනවා. හරි දැන් ඔක්කොම ප්‍රැක්ටිස් කරලා ඉවරයි. දැන් ඔක්කොම මොනවද ප්‍රැක්ටිස් කරේ වැඩ පොතේද? නැහැ. මොකේද ප්‍රැක්ටිස් කරේ? අතිරේක කඩදාසියක. right. අතිරේක කඩදාසියක හතම ප්‍රැක්ටිස් කරාට පස්සේ හරි හතම දැන් මගෙත් උදව් වරන් හතම ප්‍රැක්ටිස් කරලා පැත්තකින් තියෙනවා. මාසය ඉවර වෙන්න ඉස්සරලා පැය 3ක් අරගෙන වාඩි වෙනවා. පැය 3ක් අරන් වාඩි වෙනවා. වැඩ පොත අරන් වාඩි වෙනවා. අර කඩදාසි එකක්වත් අතරවත් ගන්න. ඒ විභාගයට ගියා වගේ ඔක්කොම බැහැර කරනවා. පෑන් ටිකයි වැඩ පොතයි විතරක් අරන් වාඩි වෙනවා. වැඩ පොත කියවනවා. කියවලා ප්‍රශ්න 3ක් ප්‍රශ්න 5ක් තෝරගන්නවා. දෙකක් අතාරිනවා. හොඳටම ප්‍රශ්න 5ක් තෝරගෙන පැය 3 ඇතුළත වැඩ පොත බිම බලාගෙන ලියනවා. ලියලා නැගිටිනකොට ඔරලෝසුවත් එක ටයිමින් එක ගණදුණු කරගෙන යනවා. හරිද? ඔබ හිතන්නේ පැය 3 ඇතුළත සාර්ථක පිළිතුරු ලියන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? ඔය වැඩේ කරන දරුවන්ට විතරක් එකක් එනවා. අනිත් ඔය වැඩේ කරන්නේ නැති දරුවෝ කොහොම ඉන්න ඒ දරුවන්ට මම ආරාධනා කරා 2023 දරුවොත් එක්ක පුනරීක්ෂණයේ මහන්සි වෙලා ඔය වැඩ ටික කරලා විභාගේ පාස් වෙන්න ඉන්න. කැමති නම් එහෙම. හරි? ඔය වැඩ ටික කරොත් වැඩේ ගොඩ. ආය කතා දෙකක් නෑ. පුළුවන් නම් හරි ඔය වැඩේ දැන්ට කවුරු හරි පුරුදු ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරපු එක්කෙනෙක් ඉන්නවනම් මට කියන්න බලන්න. නිකමට ප්‍රැක්ටිස් කරන එක්කෙනෙක් ඉන්නවනම්. කරා සර්. ඈ පුතේ? කරනවා චමෝත් කොහමද සාර්ථකද වැඩේ අසාර්ථකද කරගෙන යනකොට? සාර්ථකයි. පුතේ? සාර්ථකයි සර්. කරපු කට්ටිය. දැන් පුතේ සාමාන්‍ය මේ පළවෙනි කොටස් ටික ලියලා ඉවරද මේ වෙනකොට? ඔව් සර්. දෙවෙනි කොටස් ටිකට අත ගැහුවද දැන් තාම නැහැ. කරලාත් ඉවර ඇති සමහරව. ප්‍රැක්ටිස් කරන වෙලාවට පුතේ හතම ප්‍රැක්ටිස් කරන්න. ඒ කොටස් හතම ප්‍රැක්ටිස් කරලා. එතකොට බැරි වෙනකොට ටක් ගාලා හොයලා බැරි වෙනකොට යාළුවෙක් ගෙනුත් අහලා මේක කොහෙද දැන් ඉස්සෙල්ලාම යාළුවොත් එක්ක chat කරන්න එපා. යාළුවොත් එක්ක chat එකක් දාලා කොහෙද තියෙන්නේ කියලා අහලා අපි මේකට මෙහෙම ලියමු කියලා දෙන්නත් එක්ක සංවාදයක් දාලා බැරිම වුණොත් විතරක් කවුරු හරි මගෙන් අහන්න මම ආයෙ කියලා දෙනවා. දැන් කවුරු හරි පුළුවන් නම් කියන්න මම මගෙන් අහලා සර් ඔය කිව්වට කියලා දුන්නේ නෑනේ මං අහවල් දවසේ ඇහුවනේ මට කියලා දුන්නේ නෑනේ කියලා පුළුවන් නම් මේ ඕපන් ප්ලැට්ෆෝම් එකේ මට කියන්න බලන්න චෝදනාවක් කරන්න මං කියලා දුන්නේ නැහැයි කියලා. කිසියම් කෙනෙක් ඇහුවනම් කියලා දුන්නේ නැත්තම් මට කියන්න මං කියලා දුන්නේ නැහැයි කියලා. හරි. පුතේ වැඩ පොත කුරුටු ගගා ඉන්න එපා කාලේ කන්නේ ඒක බොරු වැඩක්. වැඩ පොත අතර ගන්න පැය 3ක් සඳහා පමණයි. ඒක බොහොම පරිස්සම් කරලා තියාගන්න පැත්තකින්. ඒක එකපාර ගන්න පැය 3කට. ඒක ගන්න සාමාන්‍ය 20 වෙනිදා දැන් මේ දවස්වල ඒක ඔන්න පැය 3ෙන් ගහන්න ඕනේ. ඒ වෙනකොට අර දවස් 10ක් 15ක් එකතු වෙලා ප්‍රැක්ටිස් කරලා ඉවර කරලා කඩදාසි ටික වෙනම ෆයිල් එකකට දාලා හොඳට කියවලා සන්නද්ධ වෙලා තමයි වැඩ පොත අතර ගන්න. රයිට්. අපි ඊළඟ එක්කෙනාට ලියමු. තියාගන්න. all lessons fail. right ලියා ගන්නවා මෙතන. යාගේ වර්ෂ මම දුන්නා ලියා ගන්න ඇති. ඕස්ට්‍රියාවේ උපත ලද ගණිතඥයෙකු සහ සමාජ මනෝවිද්‍යාඥයෙකු ලෙස ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සේවය කර ඇත.
සේවය කර ඇත. ඔස්ට්‍රේලියාවේ උපත ලද මොහු ගණිතඥයෙකු සහ සමාජ මනෝවිද්‍යාඥයෙකු ලෙස ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ සේවය කරලා තියෙනවා. sannivedana ශේෂ්ත්‍රයට එක්දාස් නමසය තිහේදී එක්ව sannivedana ශේෂ්ත්‍රයට 1930 එක්ව ගුවන් විදුලියේ දායකත්වය පිළිබඳව පර්යේෂණ සිදු කර ඇත. ගුවන් විදුලියේ දායකත්වය පිළිබඳව පර්යේෂණ සිදු කර ඇත. එතරම් ලියා ගන්න. සංවර්ධනය සඳහා sannivedanaya භාවිත කිරීමේ ඇති හැකියාව සහ සංවර්ධනය සඳහා sannivedanaya භාවිත කිරීමේ ඇති හැකියාව සහ ග්‍රාහක රුචි අරුචිකම් වලට ගැලපෙනසේ 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 ගුවන් විදුලි වැඩසටහන් සැලසුම් කිරීමේ වැදගත්කම ග්‍රාහක රුචි අරුචිකම් වලට ගැලපෙනසේ ගුවන් විදුලි වැඩසටහන් සැලසුම් කිරීමේ වැදගත්කම ග්‍රාහක රුචි අරුචිකම් වලට ගැලපෙන සේතන ඉඳන් පොඩ්ඩක් ග්‍රාහක රුචි අරුචිකම් වලට ගැලපෙනසේ ගුවන්විදුලි වැඩසටහන් වැදගත් සැලසුම් කිරීමේ වැදගත්කම ගුවන්විදුලි වැඩසටහන් සැලසුම් කිරීමේ වැදගත්කම සහ එක්දාස් නමසය පනස් පහේදී ආයි කියන්නකෝ. සහ 1955 දී සහ 1955 දී හරි
1955 දී sannivedanaya තුල තොරතුරු ගලා යන sannivedanaya තුල තොරතුරු ගලා යන දෙපියවර ආකෘතිය මොහු විසින් ඉදිරිපත් කරන ලදී. sannivedanaya තුල තොරතුරු ගලා යන දෙපියවර ආකෘතිය මොහු විසින් ඉදිරිපත් කරන ලදී. හරි. චුට්ටක් අහගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මට එහෙම හිතෙනවා. මේක මේ විෂය නිර්දේශය තුල නැහැ. නමුත් මේ ඔබ දැන් මේ පෝල් ඇසාස්පේල් ගැන කතා කරනකොට පෝල් ඇසාස්පේල්ගේ දෙපියවර ආකෘතිය ගැන චුට්ටක් දැනගන්න ඕනේ. ඉතින් මෙතන දැන් අපි ගත්තාම මාධ්‍ය තියෙනවා. ගුවන් විදුලිය හරි රූපවාහිනියට පුවත්පත හරි. ඒ මාධ්‍ය යම් සංදේශයක් නිකුත් කරනවා විවිධ ප්‍රදේශවලට. ඒ නිකුත් කරනකොට ඒ සංදේශය අද නෙමෙයි 1930 දී මෙයා මේක ඉදිරිපත් කරන්නේ. මේ මාධ්‍ය නිකුත් කරන සංදේශය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සීමිත ප්‍රමාණයකට. අපි ඒ අය නම් කරනවා මත නායකයෙක් කියලා. මත නායකයින් යමක් කිව්වහම එකපාර තේරෙන කට්ටිය. ඒතර මේත් මත නායකයෙක්, මේත් මත නායකයෙක්, මේත් මත නායකයෙක්. ගමක ඉන්න ආරච්චල විදානේ ලොකු ඉස්කෝල මහත්තයා, පන්සලේ ස්වාමින් වහන්සේ වගේ කට්ටිය මත නායකයෝ. හොඳට තේරුම් අරගත්තා නම් හරි. ඒ මත නායකයන්ට පණිවිඩ ඉදිරිපත් කරාට පස්සේ මේ මත නායකයා විසින් එයා වටේ ඉන්න අනුගාමිකයන්ට ඒක කියලා දෙනවා. එයා වටා ඉන්න අනුගාමිකයන්ට ඒ සංදේශය තේරුම් කරලා කියලා දෙනවා. එතකොට සංදේශ ගලාගෙන යන්නේ මේ ඔක්කොගෙම මේ මත නායකයෙක්ට අනුගාමිකයෝ ඉන්නවා. හරි? ඒ කියන්නේ යා පිළිගන්න ග්‍රාමීය වශයෙන් වැදගත් හැටියට යා මුල් තැනේලා පිළිගන්න ශ්‍රමික බලකායක් ඉන්නවා. පන්සලේ හාමුදුරුවෝ මෙයා නම් එයා වට දායක පිරිසක් ඉන්න. හාමුදුරුවෝ කියන දේවල් දායක පිරිස කරනවා. එතකොට මේ පළවෙනි පියවර තමයි මාධ්‍යයේ සිට මත නායකයට සංදේශයක් ගලා යන්නේ. දෙවෙනි පියවර තමයි මත නායකයාගේ සිට අනුගාමිකයාට මේ අනුගාමිකයෙකු සංදේශයක් ගලා යන්නේ. ඔන්න ඔය ආකෘතිය sannivedana ශේෂ්ඨයට මෙයා ඉදිරිපත් කරනවා. එයා කියනවා සංවර්ධන sannivedanයේදී සංදේශ ගලාගෙන යන්නේ මෙන්න මේ දෙපියවර භූමිකාව තුල කියලා එයා කියනවා. 1955 දී පෝල් ලැසාස්පේල් මහත්මයා කියනවා සංවර්ධන සංදේශයක් සමාජයට දැම්මහම ඒ සංදේශය සමාජය තුල වැඩ කරන්නේ මාධ්‍යයෙන් පළවෙනියට මතනායකයන්ට යන මතනායකයෝ තමයි ළඟට ජනතාව වෙත තොරතුරු ලබා දෙන්නේ කියන කාරණා. ඕක sannivedana ශේෂ්ත්‍රයේ තියෙන ජනප්‍රිය හැඩයක් ආකෘතියක් දෙපියවර ආකෘතිය කියලා ප්‍රසිද්ධ වෙච්ච ආකෘතියක්. රයිට්. එහෙමනම් දැන් ඔබට පැහැදිලි. එහෙනම් අපි ඊළඟ පුද්ගලයා මේකේ ප්‍රශ්නයක් තියෙන කාගෙන් හරි අහන්න මට මම කියලා දෙන්නම්. අපි ඊළඟ පුද්ගලයා ගැන ඉගෙන ගමු. ඊළඟ චරිතය ගැන ඉගෙන ගමු. මෙතන මේ දෙන්නගම ඡායාරූප ටිකක් එක වගේ. නමුත් උඩ ඉන්නේ කාල් අයිවර් හවුලන්ඩ් කියන මහත්මයා. එයා 1912 ඉඳන් 1961 දක්වා ජීවත් වෙලා තියෙනවා. 1961 දක්වා ජීවත් වෙලා තියෙනවා. ලියාගන්න. ඇමරිකාවේ උපත ලද මොහු මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. හරි. ඊළඟට ලියාගන්න. දෙවන ලෝක සංග්‍රාමයේදී
ඇමරිකානු යුද්ධ දෙපාර්තමේන්තුවේ හරි ඇමරිකානු යුද්ධ දෙපාර්තමේන්තුවේ මනෝවිද්‍යා අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත. සර් පොඩ්ඩක් ඒ වාක්‍ය මුලින් ඉඳන් කියන්නකෝ. ඇමරිකාවේ උපත ලද මොහු මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. දෙවන ලෝක යුද්ධය සමයේ ඇමරිකානු යුද්ධ දෙපාර්තමේන්තුවේ මනෝවිද්‍යා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරලා තියෙනවා. හරි. අහගෙන ඉන්න දැන්. පුතේ දැන් ඔබට පැහැදිලි හවුලන් මහත්තයා sannivedana කොහෙත්ම අදාළ නැහැ. එයා මේ යුද්ධ විශ්ලේෂකයෙක්. මනෝවිද්‍යාඥයෙක්. එතකොට නමුත් එයා දැන් ඒ වගේම ගත්තාම අනෙක් දැන් ඉගෙන ගත්ත කට්ටියත් එක එක ශේෂ්ත්‍රවල ඒගොල්ලෝ පඩි ගත්ත කට්ටිය ඒගොල්ලෝ රැකියා කරපු කට්ටිය ඒගොල්ලෝ මේවට අදාළ නැහැ. හැබැයි ඒ අය කරපු කියපු දේවල් සමහර වෙලාවට sannivedanයට උදව් වෙලා තියෙනවා. ඒවා ඔක්කොම මහාචාර්ය විල්බස්රාම් එකතු කරගන්න. ඒකයි එයාගේ තියෙන වැදගත්කම. හරි. දැන් මෙයා කියනවා හවුලන් කියනවා sannivedana යොදාගෙන මොන යා තෝරාගත්ත දේ sannivedanaya යොදාගෙන හරි highlight එක උද්දෘත පාඨය තුල ලියා ගන්න. බලපෑම සහ පෙළඹවීම කළ හැකි බවත් එමගින් පුද්ගලයින්ගේ ධාරිතාවය වරහන් ඇතුලේ ලියා ගන්න මොරාල් එක ධාරිතාවය මොකද්ද සර්? ඔව් එමගින් පුද්ගලයෙකුගේ ධාරිතාව මොරාල් එක එමගින් පුද්ගලයෙකුගේ ධාරිතාව මොරාල් එක වරහන් වහලා ධාරිතාව කියන එක වරහන් වෙන්නේ වහලා වැඩි දියුණු කළ හැකි බව පෙන්වා දී ඇත. right. කියන්නේ sannivedanayට පුළුවන් කෙනෙක්ගේ මොරාල් එක. එහෙමත් නැත්නම් පොළඹවලා කෙනෙක්ගේ කැපැසිටි එක වැඩි කරන්න. ඒ කියන්නේ කෙනෙක් යම් කිසි දෙයක් සම්බන්ධයෙන් දරන මතවාද වෙනස් කරන්න. හරියට කොයි වගේද? ඔන්න අහගන්න. මෙරට දමිළ ඊලාම් කොටි ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේලුපිල්ලි ප්‍රභාකරන්ට පුළුවන් වුණා මේ යාපනයේ හිටපු අහිංසක දෙමළ කොල්ල කෙල්ල එකතු කරගෙන හොඳ දැවැන්ත පුහුණුවක් දීලා මම මේ පුහුණුව කියන වචනය තුලට දානවා මේ කාල් අයිව හවුලන්ගේ වචනයක්. ඒ වචනේ තමයි බලපෑමක් සහ පෙළඹවීමක් කරලා. මොකටද මම මේ වචනේ දැම්මේ කොයි තැනටද? මොකටද ආදේශ කරේ?
පුහුණුව කියන එකට පුහුණුව කියන එකට මම දාපු වචනේ තමයි කාල් අයිවර් හවුලන්ගේ වචනය බලපෑමක් සහ පෙළඹවීමක් කරලා. පුහුණුව තුලදී කරන්නේ නම් මොකද්ද? බලපෑමක් සහ පෙළඹවීමක් කරලා ඒ පුද්ගලයාවගේ මොරාල් එක වැඩි කරන්න පුළුවන්. මොරාල් එක කියලා කියන්නේ දරා ගැනීමේ ශක්තිය. කොයි වගේද? දැන් සාමාන්‍ය යුද හමුදාවේ පුහුණු වෙච්ච කට්ටිය කියන තුවාලයක් කියලා කියන්නේ ඇඟෙන් මස් කිලෝ එකක් විතර නැති වුණොත් තමයි ඒක තුවාලයක් හැටියට බාරගන්නේ. එහෙම නැත්නම් ඕක තුවාල හැටියට අපි බාරගන්නේ. දැන් මේක යුද හමුදාව තුළ වර්ධනය කරලා වෙනකොට ඔය චුට්ටක් අතප්පයක් කැපෙන එක ඇඟිල්ලක් කැපෙන එක මැහුමක් දෙකක් දාන එක ඒගොල්ලෝ ලොකුවට තුවාලයක් හැටියට ගණන් ගන්න නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? පුහුණුව සහ පෙළඹවීම තුළ ඒක ඒගොල්ලෝ තුවාලයක් හැටියට ඉච්චර සලකන්නේ. ඊළඟට පුහුණුව සහ පෙළඹවීම තුලින් ඒගොල්ලන්ට කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා පුපුරවගෙන මැරෙන්න. දැන් මෙයා කවුද මේ කාල් අයිවල් හවුලන්? ඇමරිකාවේ හිටපු යුද දෙපාර්තමේන්තුවේ මනෝවිද්‍යා අධ්‍යක්ෂකවරයා. මනෝවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියන sannivedanayට පුළුවන්. sannivedanayට පුළුවන්. මොනවා කරන්නද? කෙනෙක්ව දැඩි ලෙස පුහුණු කරන්න. එහෙමත් නැත්නම් කෙනෙක්ව දැඩි ලෙස පොළඹවන්න, වෙනස් කරන්න, ධාරිතාවය වැඩි කරන්න, කැපැසිටි එක වැඩි කරන්න. හරි? ඒ හරහා ඔහුව වෙනස් පුද්ගලයෙක් බවට පොළඹවන්න පුළුවන් කෙනෙක් යම් තැනකට. මරාගෙන මැරෙන්න පොළඹවන්න පුළුවන්. හොඳ කෙනෙක් හැටියට පොළඹවන්න පුළුවන් කියලා මෙයා මේ ඇමරිකානු යුද හමුදාව පිළිබඳව අධ්‍යයනය කරපු අධ්‍යයනයක් හෙළිදරව් කරනවා. ඒක මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් තමන්ගේ විෂයට එකතු කරගන්නවා. මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් එකතු කරගන්නේ අර විද්වතාගේ අදහස් වලට තියෙන වැදගත්කමත් එක්ක එකතු කරගෙන sannivedana ශේෂ්ඨ පෝෂණය කරනවා. ඒක ඇත්ත. අද අපි දන්නවා sannivedanayට පුළුවන් යම් කිසි පුද්ගලයන්ගේ මනෝභාවයන් වෙනස් කරන්න. යම් කිසි පුද්ගලයන්ව පොළඹවන්න, වෙනස් කරන්න, ආකල්ප වෙනස් කරන්න. අන්න මේ කාල් අයිවර් හවුලන් අර යුද හමුදාව තුලින් දැකපු චින්තනය අරගෙන මේක හරහා පෝෂණය කරන්න ගන්නවා. ඒකම ලියා ගන්න. කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමට sannivedana පරිසරය බලපාන බවත් කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමට sannivedana පරිසරය බලපාන බවත් ආයත් කියනකොට සර් කෙනෙකුගේ sannivedana පරිසරය වෙනස් කිරීමට කෙනෙකුගේ sannivedana පරිසරය කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමට sannivedana පරිසරය බලපාන බවත් කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමට sannivedana පරිසරය බලපාන බවත් පෙළඹවීම හරහා බොහෝ දේ වෙනස් කළ හැකි බවත් ඔහු ප්‍රායෝගිකව පෙන්වා දී ඇත. ඔහු ප්‍රායෝගිකව පෙන්වා දී ඇත. පොඩි උදව්වක් කරන්නකෝ මට ආයෙ කිව්ව වාක්‍ය කියන්න පුළුවන්ද ආයෙ? ඔව්. කෙනෙකුගේ ආකල්ප වෙනස් කිරීමට sannivedana පරිසරය බලපාන බවත් පෙළඹවීම හරහා ඕනෑම දෙයක් වෙනස් කළ හැකි බවත් ඔහු ප්‍රායෝගිකව පෙන්වා දෙන ලදී.
එයා ප්‍රායෝගිකව පෙන්නලා දීලා තියෙනවා. right. හරි පැහැදිලි. ඔබ චුට්ටක් අහගන්න. එතකොට පැහැදිලි. ඉස්සරම ඔයාලට මොනවා හරි තියෙන ගැටලු ටික මට චුට්ටක් කියන්න බලන්න. ඒ කියන්නේ වැඩ පොත කරනකොට හරි ආව ගැටලු. මේ ඔන්න එක දෙයක් මට කියන්නත් ඕනේ. දැන් මේ මාසේ වැඩ පොත නෙමෙයි. ගිය අගෝස්තු මාසයේ වැඩ පොතේ කෙටි ප්‍රශ්න අතරම සාකච්ඡා කරන වීඩියෝ එකක් මම ළඟ තියෙනවා. වීඩියෝ එකක් කියලා කියන්නේ මම සාකච්ඡා වටයක් කරා. පුතේ මම ඒක ඔයාලට මේ බලන්න ලබා දිය යුතුයි. ඒක ලබා දෙන්න විදියක් නැති ප්‍රශ්නේ තියෙන්නේ මේ මගේ මොකද ඒ data වගේක් ඒ කියන්නේ මේ ඒ වැඩේට ගන්න ඕනේ data ටික අප්ලෝඩින් වලට තියෙන data වගේක් මේ දවස්වල ඉවර වෙලා තියෙන. ඒක හෙට තමයි මට ආයි ලැබෙන්නේ. හෙට මම ඒක මම ගොඩක් වෙලාවට ඒක හදලා කරලා තියෙන්නේ. මම ඒක ඔයාලට හෙට අප්ලෝඩ් කරලා දාන්නම්. එතකොට ඒකේ තියෙන අගෝස්තු මාසයට දුන්න වැඩ පොතේ පළමු ප්‍රශ්න 25 සාකච්ඡා කරන එකක්. එතකොට මම මේ වැඩේ කරන්න තීරණය කළේ පන්ති කාමරයකින් කරත් එකයි ඒක කොයි වෙලාවක හරි විවේකයක් තියෙන වෙලාවක බලාගත්තත් එකයි. ඔබට මේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කරනකොට දැනගන්න ඕන වපසරිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තමයි ප්‍රමාණවත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට මම මේක එහෙම බලන්න දෙන්නම්. එතකොට මේ මාසයේ කෙටි ප්‍රශ්න ටිකට උත්තර ඔබ දන්නවා මේ දැම්ම දෙන්නේ නැහැ. ඒක ඊළඟ වැඩපොත නිකුත් වුණාට පස්සේ දෙන්නේ. එතකොට මේ මාසයේ කෙටි ප්‍රශ්න ටික දැන්ට මාක් කරගෙන තියන්න මම ඒක දෙනවා. මේ ඔය ගොඩක් අය මැසේජ් කරලා අහපු එකක් තමයි මේ ඒ උත්තර ටික දැන් බලන්නේ කොහොමද කියලා. ඔයාලට මේ ගිය මාසේ වැඩපොතේ කෙටි ප්‍රශ්න වල උත්තර ටික මම එව්ව හම්බ වුණාද? ඔව් සර්. ඒ උත්තර බලන්නේ දැන් මෙහෙම බලන්නේ. පළවෙනි ප්‍රශ්නයට උත්තරය අපි හිතමු අපි එහෙම කල්පනා කරමු. මම දාලා තියෙන උදාහරණයකට 4 2 3 5 1 කියලා. ඊට පස්සේ දාලා තියෙනවා ආයි 2 2 නැත්නම් 2 1 3 4 3 මේ පළවෙනි ප්‍රශ්නේ මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 එතකොට ඔය එක කාණ්ඩයක් ඊළඟට ආයෙ පොඩි ඡේදයකට බෙදලා ආයෙ දාලා තියෙනවා. එතකොට මේ එක ප්‍රශ්නේ මේ දෙවෙනි ප්‍රශ්නේ මේ තුන්වෙනි ප්‍රශ්නේ මේ හතරවෙනි ප්‍රශ්නේ මේ පස්වෙනි ප්‍රශ්නේ මේ 6 7 8 9 10 සමහර මේක මේ යටට බලන්න උත්සාහ කරන්න. යටට නෙමෙයි අපි සාමාන්‍ය වමේ සිට දකුණට කියවන නිසා තමයි මේ විදිහට උත්තර දාලා ඉවලා තියෙන්නේ. හරි? අනික එක දීර්ඝ වශයෙන් ඔයාලා දැනගන්න ඕනේ. හරි. එතකොට ඒ උත්තර ටික මාක් කරගන්න. ඒ උත්තර වලින් හරි ගාන මාක් කරගෙන තියාගන්න. ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්න 25ට විතරයි සාකච්ඡා කරන වීඩියෝ එකක් දැන් තියෙන්නේ. ඒ වීඩියෝ එක මම ඔයාලට බලන්න දෙන්නම් හෙටින් පස්සේ. ඒ හෙටින් පස්සේ ඒක දුන්නාම ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන් වේවි මේ කොහොමද කෙටි ප්‍රශ්න වලට උත්තර හදාගෙන යන්නේ කියන කාරණා. ඒත් එක්කම කෙටි පේපර් එකේ 40ක්වත් හරි ගියේ නැත්නම් ටිකක් අවදානම් කලාපයක ඔබ ඉන්නේ. ඇත්තටම කෙටි පේපර් එක 40ක්වත් හරියන්න ඕනේ. හොඳ තත්යකට එන්න. ඒ නිසා මුලින් ඉඳන් මේවා සංවර්ධනය කරගෙන යන්න. දැන් ලබන මාසෙට අදාළව වැඩපොත ගත්තාම මම පාඩම් එකක 6ක් ඇතුළත් කරලා තමයි ඔයාලට කෙටි ප්‍රශ්න හදන්නේ. මුල් පාඩම් එකක 6ෙන්ම කෙටි ප්‍රශ්න හදනවා. මොකද ඒකබද්ධ ඔයාලා ඒවා පාඩම් කරන්න ඕනේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නත් මම ඒ පාඩම් එකක 4කින් විතර හදන්නම්. එතකොට ඔයාලගේ වැඩපොතේ කරගන්න පහසුකමක් ලැබෙවි. හරි. වෙන මොන හරි ඔයාලට ගැටලු තියෙනවද ඉදිරිපත් කරන්න? අහන්න ප්‍රශ්න තියෙනවද පුතේ? හරි. එතකොට මේකේ දැන් අද පාඩම් එකකේ තව ඔබ දන්නවා මේ පැහැදිලිව පේන්න තියෙනවා. ඉතිරි සටහනක් තියෙනවා. ඉතිරි සටහනේ විල්බර් ස්ට්‍රාම් ගැන ලියන්න තියෙනවා. ඊළඟට ගත්තාම විල්බර් ස්ට්‍රාම් ගැන ඇත්තටම පුතේ අපි මම ටිකක් කතා කරනවා. විල්බර් ස්ට්‍රාම් ගැන මේ තියෙන ඉඩ ප්‍රමාණයට වඩා දැන් ඔයාලගේ පොතේ නම් මම ගොඩක් ඉඩ ඇරලා තියෙනවා. ටිකක් ලොකුවට ලියන්න. මොකද එයා උත්තර sannivedanaye පියා මෙයා මේ සියල්ල ඒකාබද්ධ කරගෙන තොරතුරු ඉදිරිපත් කරනවා. ඊළඟට ජෝර්ජ් ගර්බ්නර් ඉන්නවා. ජෝර්ජ් ගර්බ්නර් කියලා කියන්නේ sannivedana ශාස්ත්‍රය සම්බන්ධයෙන් නිර්වචන ඉදිරිපත් කරපු විද්වතෙක්. ඊළඟට ඔබ දන්න ක්ලොඩ් චැනන් සහ වොරන් වීවර් කියන විද්වතුන් දෙදෙනා ඉන්නවා. එතකොට ඔය විද්වතුන් 8 දෙනා එක එක ශාස්ත්‍රවල හිටිය වෘත්තීන් ඉංජිනේරුවෝ වෙච්ච කට්ටිය, සමාජ විද්‍යාඥයෝ වෙච්ච කට්ටිය, ඊළඟ මනෝවිශ්ලේෂකයෝ වෙච්ච කට්ටිය. හරි. දැන් අහගෙන ඉන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. මේ දැන් ඔබට පැහැදිලි sannivedana ශාස්ත්‍රය ගොඩනංවන්න එක එක විශේෂඥ ඥානය තිබිච්ච කට්ටිය තමන්ගේ විශේෂ ශාස්ත්‍රවල ඉඳලා දායකත්වය දුන්නා. ඇතැම් වෙලාවට sannivedanaye ගොඩනගන්නම නෙමෙයි මේගොල්ලෝ මේ දායකත්වය දුන්නේ. ඒගොල්ලෝ නිකම් මතවාද ඉදිරිපත් කරපුවා. පස්සේ කාලේ මහාචාර්ය විල්බර් ස්ට්‍රාම් කියන විද්වතා මේ සියල්ල එකට එකතු කරලා ඔහු sannivedanaye කියන
විෂය ඩෙවලොප් කිරීමක් කරනවා. මම ඔබට පහසුව සඳහා 30 වෙනි පිටුව සහ 31 වෙනි පිටුව සටහන් ලියා ගන්න ඡායාරූප ගත කරලා ඒක ලියා ගන්න මම ඔබට ඒවා ලබා දීමට කටයුතු කරන්නම් කියලා පොරොන්දු වෙනවා. එතකොට ඔබට වගකීමෙන් එක පැහැදිලි කරගන්නත් පුළුවන් වේවි. 30 වෙනි පිටුවයි 31 වෙනි පිටුවයි මම ඔබට ලියාගත්තේ නැති ටික ලියා ගන්න දාන්න. අර 4 දෙනා ගැන ලියා ගන්න දාන්න. right. එහෙමනම් පැහැදිලි. වෙන ගැටලු නැත්නම් අදට සමු අරගෙන යන්න පුළුවන්. නැවත ඔබ මුණ ගැහෙන්නේ සිකුරාදා රිවිෂන් පන්තිය, සෙනසුරාදා වැඩසටහන් සාකච්ඡා කරන නැත්නම් අපි නොමිලේ අවකාශය, ඉරිදා නැවත රිවිෂන් පන්තිය. එතකොට ඔය කියන ආකාරයට වැඩ ටික කරගෙන යන්න. මුලින් ඉඳන් කරගෙන ගියේ නැත්නම් ඇත්තටම ගැටලුවක්. ඒ නිසා එහෙම ගැටලුවකටපත් වෙන්න එපා. මේ ටික පැහැදිලිව කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන් තෙරුවන් සරණයි. ආයිබෝන් සර්. අයිබෝන් සර් තෙරුවන් අයිබෝවන් සර් තෙරුවන් සරණයි. අයිබෝවන් සර්. සර් ඔබ පුතේ